දුටුවේ බුදුනෙතයි සුබ සන්ධ්‍යාවක් අපිටම අපි සූදානම් වෙන්නේ මේ සැබෑ වරුවේ සෙනසුරාදා දවසේ සෙනසුරාදා සිටනේ තසපුව ආරම්භ කරන්නට සෙනසුරාදා සිටනේ තසපුව ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව රාත්‍රී 9 දක්වා ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. එහිදී දේශනාව ඇසුරේ ගොඩනැගෙන ප්‍රශ්න තුලින් ධර්ම සාකච්ඡාව 8 සිට 9 දක්වා විකාශය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දිනකටම මේ ධම්මග නියැලෙනට අද දවසේ මේ හෙන ධර්ම දේශනාව ඔබ ශ්‍රවණය කරන ධර්ම දේශනාව මහා වටිනාකමක් ගෙන දෙන දේශනාවක් බවට පත් වේවා. ඔබේ ජීවිතයට ඒ දහම් කරුණු ග්‍රහණය කරගන්නට ඔබට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් බොහොම ගෞරවයෙන් নমස්කාරයෙන් යුක්තව ආරාධනා කළා. අද සෙනසුරාදා සිටනේ තසපුව වැඩසටහන වෙනුවෙන් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගෙන ආරාධනා කරනවා ගෞරවයෙන් යුක්තව සද්ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ සෙනසුරාදා සිටනේ තසපුවට ඊටාම් ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ දේශනාව සඳහා දායකත්වයෙන් එකතු වෙන්නේ කොටුගොඩ නිවාසපුර N4 නිවසෙහි පදිංචි පින්වත් ඉන්ද්‍රාණි මහින්ද සිංහ මහත්මිය විසින් තය බලාපොරොත්තු වෙන උතුම් සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට අපි මෙත්සිතින් මේ වෙලාවේ ආශිර්වාද කරන අතරේ විශේෂ කොට සිහිපත් කරනවා ඇය අද දේශනාවට ප්‍රධාන දායකත්වයේ අරමුණ තියාගෙන තියෙන කාරණයක් ධර්ම දේශනාවේ මාතෘකාවත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ආදරණීය දියණිය, එකම දියණිය වසර 2කට උඩදී, ඒ කියන්නේ අවුරුදු 30 ගානක තරුණ වයසේදී ඇය ජීවිතේ අකල් මරණයකට ගොදුරු වෙලා මේ අම්මගෙන් ඈත් වෙනවා. ඒ දුක ඒ අම්මා දරා ගන්න එදා ඉඳලා මේ වසර 2ක් තුල අප්‍රමාණ පින්කම් කරන මේ දුව වෙනුවෙන්. ඉතින් බවුන් පැලැස්සෙදිත් ඒ වගේම අපේ බොහෝ ස්වාමින් වහන්සේලාගෙදිත් කටයුතු වලදී විශාල වශයෙන් කැපවීම කරන අම්මා කෙනෙක්. ඒ ආදරණීය අර අකල් මරණයෙන් ජීවිතය අහිමි වෙච්ච දුව වෙනුවෙන්. ඉතින් ඒ වගේ අරමුණක් මේ වෙලාවේ හිතේ තියාගෙන ඒ දුවට පින් අනුමෝදන් කිරීම මූලික කරගෙන මේ දේශනේ සිද්ධ කරද්දී අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ මරණය කරා යන ජීවිතය ගැනමයි. මොකද පින්වත්නි, ඔබ දන්නවා අපි කතා කරන්නේ මේ දවස් ටිකේම සිටනේ සෙනසුරාදා සිටනේ තසපුවේ බුදු ගුණ ටිකක් ගැඹුරින්. අපි ෂඩ් අසාධාරණ ඥාන කියන ඥාන 6 කතා කරමින් ඉන්නේ. ඥාන 6 මහා කරුණා සමාපatti ඥානයයි අපි මේ දිනවල කතා කරන්නේ. මහා කරුණා සමාපatti ඥානෙත් කොටස් 94ක් එකින් එක ඔබට විස්තර කරලා දෙමින් යන බව අපි මතක් කළා. ඉතින් අද දවසේ පින්වත්නි, මේ වෙනකොට අපි මේ කොටස් 94න් මහා කරුණා සමාපatti ඥානය තුල සම්බන්ධ කොටස් 94න් ආදිත්තෝ ලෝක සන්නිවාසෝ, උයුත්තෝ ලෝක සන්නිවාසෝ, පයාතෝ ලෝක සන්නිවාසෝ, කුම්මග්ග පටිපන්න ලෝක සන්නිවාසෝ කියන කාරණා 4ම සාකච්ඡා කරලා තියෙනවා දේශනා 3කදී. එතකොට පින්වත්නි, අද අපිට තියෙන්නේ
උපනීයති ලෝකෝ අද්දුහෝ කියන කරුණ සාකච්ඡා කරන්න මරණය කරා මේ ජීවිතේ ගෙන යන විදිහ දකිනකොට බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට උන්වහන්සේ තුල ඇතිවෙන කරුණාව උන්වහන්සේට මේ මරණය කරා යන සත්වයන් දකිනකොට හිතේ ඇතිවෙන ඒ අනුකම්පාවේ කරුණාව තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ මරණය කරා ගෙන යන ආකාරය බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් කොහොමද දකින්නේ මේ සත්වයන් විවිධ ලෝකවල ඉපදිලා ඉන්න විවිධ සත්වයන් බ්‍රහ්ම දේව මනුස්ස ඊට පස්සේ සතර අපාගත ආදී මේ විවිධ ලෝකවල ඉන්න විවිධ සත්වයෝ ඒකාන්තයෙන්ම මරණයකට පමුණුවනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේලාට මේ සියලුම ලෝක සත්වයන් මරණයෙන් මිදලා නැතුව උපතත් එක්කම උරුම කරගත්ත මරණය නිසා මේ මරණේ දායාද වෙලා ඉන්න සියලු දෙනාම ඒ කරා පමුණුවන ආකාරයේ බුදුනුවණින් පේනකොට පින්වත්නි උන්වහන්සේට ඇති වෙන කරුණාව කොච්චරද කියලා අපි කියන්න දන්නේ නැහැ. මොකද ඒ කරුණාව ෂඩ අසාධාරණ ඥානයක් එක බුදුවරුන්ට විතරමයි තියෙන්නේ. එවැනි ඥානයක් පින්වත්නි මේ ලෝකයේ කිසිම ශ්‍රාවකයෙකුටවත් ලැබෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න මහා කරුණාව කියලා කියනකොට අපි මේ දේශන පෙළේදී මුලදිත් කතා කරා හැමෝටම මහා කරුණාව තියෙනවා වගේ කතා කරනවා. හැම කෙනාටම කරුණාවයි කරුණාව කියනවා. හරිම කරුණාවන්ත කෙනෙක් කියලා අපි සමහර අයව විශේෂ කොට අඳුරනවා. මේ විදිහට එක එක්කෙනාගේ කරුණාව ගැන කතා කළාට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ඒ කිසිම කරුණාවකට සමාන කරන්න බැහැ කියන එක පින්වත්නි අද දවසේ ඔබට මේ කතා කරන කරුණෙනුත් තේරෙයි. ඇයි හිතන්න සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා වුණත් කාරුණිකයි. හැබැයි රහතන් වහන්සේ නමකටවත් මේ ලෝක සියලුම සත්වයන් යම්තාක් ලෝක සත්වයන් ඇද්ද උපදින්නා වූ යම්තාක් ලෝකතල ඇද්ද මේ හැම ලෝකතලයකම සියලුම සත්වයන්ගේ මරණය කරා පමුණවන විදිය උපනීයති මේ මරණයට ගෙන යන විදිය පමුණවන විදිය රහතන් වහන්සේලාටවත් දකින්න බෑ. මේ ලෝක සත්වයන් සියලු දෙනාම මේ මරණය කරා ගෙන යන විදිය දකිනකොට ඒ උතුම් බුදු නුවණට එන මහා කරුණාව ආයතින් පින්වත්නි කාට සම කරන්නද? මොකද උන්වහන්සේ මේ මරණයෙන් ගැලවිච්ච මරණය කරා ගෙන යන ජීවිතයකට නැවතත් උපතක් පිණිස යන සියලු හේතු බිඳලා දාලා භවය නිරුද්ධ කරලා දාලා උන්වහන්සේ පින්වත්නි මාර්ගය පරිපූර්ණ කරගෙන මරණයෙන් මිදිච්ච උත්තමයන් වහන්සේ නම. පහන්සිලක් නිවිනවා වගේ නිවිලා යන ඒ උත්තමයා නැවතත් මරණයක් උරුම නොවන භවට ප්‍රත්‍යක්ෂ වෙච්ච උත්තමයෙක් හැටියට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මිදුනත් අන් අය මේකෙන් තාම මිදිලා නෑ නේද කියලා දකිනකොට උන්වහන්සේට ඇතිවෙන ඒ මහා කරුණාව කොතෙක්ද කියන එක අපිට කියන්න තේරෙන්නේවත් නැති තරම් පින්වත්. නමුත් අපි ටිකක් සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් මරණය ගැන සිහි කරන්න ඕන ආකාර 8ක් කතා කරනවා. මේ මරණය ගැන සිහි කරන්න ඕන ආකාර 8 ඔස්සේම අපි බලමු බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මේ මරණය කරා පමුණවන ආකාරය කොහොම දකින්නේ නැද්ද කියන එක. පින්වත්නි මරණය කරා සිහි කළ යුතු ආකාර 8 ඔබට අපි මෙහෙම සිහිපත් කරන්නම්. පළවෙනි එක වදක පච්චුප්පට්ඨානේ පළවෙනි එක. දෙවෙනි එක සම්පatti විපත්තිය. තුන්වෙනි එක උපසංහරණේ. හතරවෙනි එක කාය බහු සාධාරණේ. පස්වෙනි එක ආයු දුබ්බලය. හයවෙනි එක අනිමිත්තේ. හත්වෙනි එක අද්ධාන පරිච්ඡේදේ. අටවෙනි එක කන පරිත්තය. මෙන්න මේ 8 පින්වත්නි මරණය ගැන සිහි කරන්න ඕන ආකාර 8ක්. අපි මේ 8 එකින් එක මේ දේශනාව තුළ විමසලා බලන්න කල්පනා කරා. ඇත්තටම මේ වදක පච්චුපට්ඨාන කියලා කියපු පළවෙනි කාරණේ ජීවිතේට නිතර හිතන්න ඕන කාරණයක් කියලා අපි මේ වෙලාවේ කියනවා පින්වත්නි. අපි හැම කෙනාම හැමතිස්සෙම හිතන්න ඕන දෙයක්. ඔබ හිතන්න
වදකෙක්. ඒ කියන්නේ අපේ හිස ගසා දාන්න කඩුවක් ගත්ත වදකෙක් ඒකාන්තයෙන්ම තමුන්ව මරනවාමයි කියලා පින්වත්නි අපේ පස්සෙන් එලෝගෙන එනවා කියලා හිතන්න. දැන් මේ වදකයා කොයි වෙලාවෙත් අපේ පස්සේ ඉන්නවා ස්ථිරව. මෙයා ඒ පස්සෙන් කඩුව අමෝරගෙන ඉන්නව විතරක් නෙමෙයි. තමුන්ගේ හිස මම කොයි වෙලාවෙ හරි ඒකාන්තයෙන්ම හිස ගසා දානවාමයි කියලා තමයි මේ වදකයා ඉන්නේ. දැන් ඔබ හිතන්න පින්වත්නි මේ විදිහේ වදකෙක් අපේ පිටිපස්සේ ඉන්නවනම් ඒ වදකයා කොයි වෙලාවෙ හරි අපේ හිස ගසා දානවා කියන එක ස්ථිරවම සිද්ධ වෙනවාම නම් එහෙනම් ඔබ කොච්චර බයෙන් ජීවත් වෙයිද පින්වත්නි මේ මරණය කියන එක හරියට ආන් ඒ වගේ වදකෙක් විදිහට දකින්න කියන එක තමයි වදක පච්චුපට්ඨාන කියලා කියන්නේ මරණය උදාහරණයකට අර වදකයා වගේ හිස ගසා දානවා ඒකාන්තයෙන්ම මේ වදකයා අන්න ඒ වගේ ඒකාන්තයෙන්ම මරණය විසින් අපිව දැහැ ගන්නවමයි එහෙනම් පින්වත්නි ඒ මරණය කොයි වෙලාවෙ කොතෙන්ද අපිට පහර දෙයිද කියන අපි දන්නේ නැති නිසා මේන වදකයා අපිත් එක්ක givisුමක් ගහගෙන නැහැ අසවල් දවසේ අසවල් වෙලාව වෙනකන් ඔබට ඉන්න දෙනවා ඊට පස්සේ උඹේ හිස ගසා දානවා කියලා අපිත් එක්ක givisුමක් ගහගෙන නැති වදකෙක් වගේ අපි මේ ජීවත් වෙනවා අපේ පිටිපස්සේ වදකයා දැනටත් ඉන්නවා උපන්න දා ඉඳලේ වදකයා ඉන්නවා හැබැයි මේ වදකයා කොච්චර අමානුෂිකයිද කියන්නේ සමහර වෙලාවට කෙනෙකුගේ මව් කුසේදීම ගසා දානවා හිස මේ මරණය කියන වදකයා මේක උපමාවක් නැතුව මේ ඇත්තට වදකේ පස්සෙන් ඉනවා කියලා හිතන්න එපා මරණය ඔබ ගලප ගන්න මේ උපමාවට පුංචි දරුවෙක් මව් කුසේ ඉන්නකොටම ජීවිතය අත්හරිනවා අන්න වදකයා නැමැති මරණය කෙලිම හිස ගසා දැම්මා සමහරලාට මව් කුසෙන් බිහි වෙනකොට කොතනද කියන්න බෑ බොහොම මේ සිංගිති දරුවෝ ඒ වගේ විවිධ දැන් පහුගිය දවස්වල රඹුටන් ඇටයක් හිර වෙලා දරුවෙක් මිය යනවා බලන්න පින්වත්නි මේ වදකයා හිස ගසා දාන්නේ කොතනද කොයි වයසේද කොයි තැනද කොහොමද කියලා කිසිම කතාවක් නැහැ ඔබට බයක් නැද්ද මරණය කියන වදකයා ඔබ හැම දෙනාගේම පිටුපස්සේ ඉන්නවා මේ වදකයා ඒකාන්තයෙන්ම අපේ හිස ගසා දානවමයි මේ ලෝකේ මේ පිටිපස්සෙන් එන කඩුව අමෝරගත්ත මරණය නැමැති වදකයා හිස ගසා දාපු නැති කෙනෙක් නැහැ මොන බලවතා මොන జగතා මොන සද්දන්තය මොන දෙවන්තය වුණත් පින්වත්නි ඒ වදකයා අභියස අසරණ වෙන වෙලාවක් එනවා අපි මරණය දිහා දකින්න ඕනේ මෙන්න මේ වගේ වදකෙක් හැටියට පින්වත්නි මේ වදකයා ඒකාන්තයෙන්ම හිස ගසා දාන වදකෙක් විදිහට හිතන්න. එහෙනම් අපි හැමෝගෙම පිටිපස්සේ මේ වදකයා ඉන්නවා. අපි දන්නේ දැන් ගසලා දායිද මේ හිස ගසා දාලා අපි මරයිද? කොයි වෙලාවෙ හෙටද? අනිද්දාද? ඇත්තට මෙහෙම වදකෙක් ඉන්නවනම් ඔබ යන තැන ඔබේ පස්සෙන් එනවනම් පින්වත්නි ඔබ මොන තරම් ඒ වෙනුවෙන් ජීවිතේ හිතමින් අවදානෙන් ඉඳීද? ඔබ සමහර වෙලට අපි හිතමු පාටියකට ගිහිල්ලා සතුටු වෙනවා. ඔබ කොහේ හරි තැනකට ගිහිල්ලා විනෝද වෙනවා. ඔබ හිතන්න එතනත් මේ වදකයා ඉන්න ඔබේ පිටුපස. ඒ පැණි අවදානම මේ ජීවිතේට මරණයත් එක්ක තියෙනවා පින්වත්නි. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ වගේ කොතනද කොහොමද කියන්න බැරි තරම් මහ භයානක ජීවිතයක් අපි අරගෙන යනවායි කියලා අපිට නොතේරුණාට අපේ සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේට පින්වත්නි අපි ගැන තේරෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට එන්නේ මහා කරුණාව. අනේ මේ සත්‍යයන්ව මරණය කරා පමුණුවනෝ අනේ කියලා උන්වහන්සේ දකින්නේ හරියට මේ හැම කෙනෙක්ගේම පිටිපස්සේ මේ මරණය කියන වදකයා කඩුව අමෝරගෙන ඉන්නවා අය දකින්න වගේ පින්වත්නි. දැන් අපේ මේ කාරණාවේදී ඔබට පුංචි ගාථාවක් සිහිපත් කරන්න ලස්සන. යමේක රත්තින් පටමං ගබ්භේ වස්ති මානවෝ අබ්බුට්ඨතෝ සයති ස ගච්ඡං න නිවත්තති මේ මිනිසයා යම් කිසි එක රාත්‍රියක මව් කුස පිළිසිඳ ගත්තද ඒ පිළිසිඳ ගත් අවස්ථාවේ ඉඳලා එතකොට මේ වගේ වදකෙක් විදිහට දකින්න කියන එක තමයි වදක පච්චුපට්ඨානය කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මරණානුස්සතිය වඩන කෙනෙක් වුණත් වදක පච්චුපට්ඨානයෙන් විමසමින් තමයි ජීවත් වෙන්නේ. එතකොට පින්වත්නි කොතනදිත් Tamanට වීරියක් එනවා. ජීවිතේ හරියට මේ වගේ අවදානමක ඉන්නේ අපි කියන එක ගැන Tamanට හැමතිස්සෙම හිතෙනවා. ඉතින් අර ජීවිතේ ඔහේ සැහැල්ලුවෙන් අරගෙන අකුසලයේ තුල ඇලිලා ගැලිලා ජීවත් වෙන කෙනෙක්
මේ වගේ සංඥාවක් හිතට පුරුදු කරොත් ඒක තමයි යථාර්ථය, ඒක තමයි සත්‍ය. ඒ සත්‍ය තුල එයාගේ හිත පවත්වන්න පටන් ගත්තොත් පින්වත්නි, එයා පුදුම විදිහට අප්‍රමාදී වෙනවා. ඒ නිසා වදක පච්චපට්ඨානෙන් දකින්න කියලා කියනවා මරණානුස්සතිය වඩන කෙනෙකුට හැමතිස්සෙම මේ වදකෙක් පස්සෙන් කඩුවක් අමෝරගෙන අනිවාර්යයෙන්ම හිසකසා දාන වදකෙක් ඒ වෙනුවෙන් සැදී පැහැදී පස්සෙන් ඉන්නවා වගේ. අපි අපේ පිටිපස්සේ ඉන්නවා. දැන් අපේ පිටිපස්සේ හැමතිස්සෙම යන්නේන තැන කඩුවක් අමෝර ගන්න ඕනේ නැහැ. කවුරු හරි නිකන් ආවත් අපි බය වෙනවනේ. මොකද මෙයා පස්සෙන් එන්නේ කියලා. ඒතකොට මේ ඒකාන්තයෙන්ම හිසකසා දාන කෙනෙක් කඩුවකුත් අමෝරගෙන එනවා නම් යන තැන පස්සෙන් ඒ කියන්නේ අපි අර කඩුවක් තියනවා කඩුව ඕනේ නැහැ. දැන් චූටි මොකක් හරි උලක් අතේ තියන් එනවනම් අපිට බයක් තියෙනනේ කොයි වෙලේ අනීද මොනවා කරයිද මේ මිනිස්සයා. හිම අපිට බයක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ වදකේ ඒකාන්තයෙන්ම හිසකසා දාන කෙනෙක්. එයාගෙන් ගැලවිල්ලක් නැහැ කිසිම කෙනෙකුට. ඉතින් ඒ වගේ භයානක ජීවිතයක් පින්වත්නි අපි ගෙවනවා. ඒ ගැන සිහි කරමු. එතකොට බුදුරජාණන් වහන්සේලාත් මේ ආකාරයෙන්ම වදක පච්චපට්ඨානය තුල මේ සත්වයා වදකේ පසුපස එන්න භයානක අසරණකමකට මුහුණ දීලා ඉන්නවාය කියලා උන්වහන්සේ සියලුම ලෝක සත්වයාගේ මරණය කරා පමුණුවන විදිහ දකින්න පින්වත්නි. ඒ දැකීම තුළ උන්වහන්සේට එනවා මහා කරුණාවක් මේ සියලුම ලෝක සත්වයා ගැන. ඒ ලෝකේ ඉන්න සත්පුරුෂයාද අසත්පුරුෂයාද දුප්පත් කෙනාද පෝසත් කෙනාද ඒ කිසි කෙනෙක් නෑ. මේ හැම කෙනාම මරණය කරා පමුණුවනකොට උන්වහන්සේ පොදුවේ දකිනවා සියලු සත්වයන් මේ මරණය කරා යන භයානක ජීවිතවල ඒ තියෙන අසරණකම පින්වත්නි. මේ මහා කරුණා සමාපatti ඥානේ අපි කතා කරගෙන යන උපනීයති මරණය කරා පමුණවන ආකාරයේ කරුණු 8ක් අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ. 8න් එකක් තමයි මේ කියපු වදක පච්චපට්ඨානෙන් බලන ආකාරය. ඊළඟට අපි බලමු සම්පatti විපත්තිය. මේ මරණ ගැන සිහි කරන්න තියෙන තවත් ආකාරයක්. සම්පatti විපත්තිය විදියට මරණ ගැන සිහි කරනවා කියලා කියන්නේ පින්වත්නි, දැන් මේ විදියට බුදුරජාණන් වහන්සේත් ලෝක සත්වයා මරණය කරා පමුණුවන විදිහ දකිද්දී උන්වහන්සේටත් මේ සම්පatti විපත්ති විදිහට අනන්ත අප්‍රමාණ මේ සත්වයන්ගේ අසරණකම පේන්නේ නැති සම්පatti විපත්තියක් විදිහට මරණය ගැන සිහි කරනවායි කියන්නේ. ඔබ හිතන්න යම්කිසි තැනක අපිට යමක් සම්පත්තියක් විදිහට තියෙනවා කියලා. සම්පත්තියක් විදිහට තියෙන නම් ඒක තුල විපත්තියක් තියෙන්න බෑ. විපත්තියක් තියනවායි කියන තැන මේක සම්පත්තියක් වෙන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙකුට දරු සම්පත්තියක් තියෙනවා. හරි? එතකොට ඒ කියන්නේ දරුවෝ නැතුව හිටපු කෙනෙකුට දරුවෙක් කුස පිළිසිඳ ගත්තා කියමුකෝ. එතකොට දරුවා කුස පිළිසිඳ ගත්තට පස්සේ දරුවෝ නැතුව හිටපු අම්මා තාත්තා අප්‍රමාණ සතුටු වෙනවා. දැන් අපිට දරු සම්පත්තිය තියෙනවා කියලා. හැබැයි මේ දරු සම්පත්තිය තියෙනවා කියලා සතුටු වෙන අම්මටයි තාත්තටයි වැඩි කාලයක් සතුටු වෙන්න හම්බෙන්නේ අර දරුවා මව් කුසේදීම මිය යනවා. දැන් ඔබ හිතන්න එතකොට එතන විපත්තියකටපත් වුණා. ඒ කියන්නේ දරු සම්පත්තියක් ලැබුණා ආපහු විපත්තියකටපත් වුණා. දැන් එහෙනම් මේ අම්මටයි තාත්තටයි අවසාන ප්‍රතිඵලය හැටියට කියන්න පුළුවන් මේ වෙච්ච සිද්ධිය අලලා කියත හැකිද පින්වත්නි? ඒ අම්මටයි තාත්තටයි දරු සම්පත්තියක් ඇත කියන්න බෑනේ. විපත්තියක් තියෙනවා. ඒ කියන්නේ සම්පත්තියේ කෙලවර විපත්තිය නම් එතන ඇති සම්පත්තියක් නෑ කියන එකයි මේකෙන් කියන්නේ. ඒ මෙහෙනම් අපිට මේ ලෝකේ අපි හිතන සියලු සම්පත් අපිට මරණයත් එක්කම අහිමි කරනවා නම් පින්වත්නි මේ ලෝකේ තියෙන සියලුම සම්පත් ඇත්තටම බැලුවොත් එහෙම විපත්තියක් හා සමානයි. ඒ කියන්නේ සම්පත්තියක් විපත්තියක් බවට පත් කරන ප්‍රධාන සාධකයේ වෙලා ජීවිතයේට මේ මරණය. සමහර මිනිස්සු මොනම විදියකින්වත් Tamanට අහිමි වෙන්නේ නැති වෙන විදිහට සම්පතක් විදිහට රකින්න උත්සාහ කරන විවිධ දේවල් මොන තරම් ආරක්ෂාවල් දාලා මොන තරම් රැකවරණ දාලා කොහොම රැක්කත් ඒ සියලුම සම්පත් යම් මොහොතක යාට විපතක් කරලා විපත්තියක් බවට පත් කරලා දානවා. පින්වත්නි බලන්න ජීවිතේ මහ පුදුම විදිහට නිරෝගීතාවය කියන සම්පත්තිය ලබන්න විදිහක් නැහැ. ව්‍යාධියත් එක්ක යෞවනය කියන සම්පත්තිය ලබන්න විදිහක් නැහැ. ජරාවටපත් වීමත් එක්ක ජීවිතය කියන සම්පත්තිය ලබන්න බෑ මරණයටපත් වීමත් එක්ක. මේ හැම දෙයින්ම ජරාවෙන් මරණයෙන් මේ හැම දෙයින්ම මේ ලෝකේ අපි ලබන්න උත්සාහ කරන සියලු සම්පත් අවසානයේ පින්වත්නි
විපත්තියක් බවට පත් කරනවා. ඔබට එහෙනම් දැනෙන්න ඕනේ මහා අසරණකම. මේ හැම එකකම අපේ හිතට තේරෙන්නේ අසරණයි. ඒ අසරණකම තුල කියවෙන්නේ මොකද්ද? මරණය කරා ගෙන යනවා නම් මේ සියලු සත්වයා විපත්තියක්මයි ඔහුට අවසාන ඉතුරු වෙන්නේ. මේ විපත්තිය තුල ඉන්නේ අර සත්වයන් විතරයි. මේ සත්වයන් මේ විපත්තිය තුල නැහැ කියන්න බෑ පින්වත්නි. දෙවියන්ටත් ඒ විපත්තිය තියෙනවා. දැන් අපි හිතමු සමහර දෙවිවරුන්ට සක්‍ර දෙවියන් ගමු. සක්‍ර දෙවියන්ට දෙදෙව් ලෝකයක අධිපතිකම් හම්බ වෙනවා. අපිට කියත හැකිද සක්‍ර දෙවියන්ට පුදුම දිව්‍ය සම්පත්තියක් තියෙනවා. පින්වත්නි, සම්පත්තිය හැමතිස්සෙම විපත්තියෙන් අවසන් වෙනවා නම් එතන ඇති සම්පත්තියක් නැහැ නේද? එතකොට සක්‍ර දෙවියන්ට උනත් මරණය නිසා මේ ජීවිතය අත්හැරලා යන්න සිද්ධ වෙන නිසා, ආයු කෙලවර වෙන නිසා ඔහුට උනත් ලැබිච්ච ඇති සම්පත්තියක් නැහැ හා සමානයි. සක්විති රජෙකුට මුළු ලෝක තලයේම ලැබුණත් බලය පින්වත්නි මරණයත් එක්කේ සියල්ල අහිමි වෙනවා නම් ඔහුට ඇති සම්පත්තියක් මොකද්ද? එතකොට බ්‍රහ්මයාටද දෙවියාටද මිනිස්යාටද රජාටද කාටත් එකයි නම් එහෙනම් මේ කාටවත් ලැබිච්ච ඇති සම්පත්තියක් නැහැ හා සමානයි. ඔබට ඉඩමක් tie, ඔබට ගෙදරක් tie, ඔබට වාහනයක් tie, ඔබට රන් රිදී මුතුමැණික් tie, මේ සියලු ලැබිච්ච භෝග සම්පත් හෝ වේවා මොන සම්පත හෝ පින්වත්නි අවසානයේ විපත්තියට පමුණවනවා නම් මරණය විසින් මේ මරණයට පුළුවන්කම තියනවා නම් ඒ සියලු සම්පත් අපිට අහිමි කරලා දාන්න විපත්තියකටම ජීවිතේ පත් කරන අසරණ කරන දෙයක් මරණය කියලා කියන්නේ. ඒ මරණයට පමුණවන විදිය දකිනකොට භාග්‍යතුන් වහන්සේට සෑම සත්වයක් ගැන මේ මහා කරුණාව ඇති වෙනවා පින්වත්නි. අනේ ඒ බුදු මහා කරුණාව කොපමණ දැනෙනව ඇද්ද බුදු හදවතට. පින්වත්නි, අපි කෙටියෙන් කතා කරගෙන යමු. ඔය තමයි සම්පත්ති විපත්තියටපත් කරන මරණය සිහි කරන ආකාරය. ඊළඟට අපි කතා කරමු මේ කාරණාටේ තුන්වෙනි කාරණේ උපසංහරණය ගැන. උපසංහරණ කියන තුන්වෙනි ක්‍රමේ මේ මරණය ගැන සිහි කරන්න තියෙන පින්වත්නි, අනුන් එක්ක ගලපලා බලනවා තමන්ගේ මරණය ගැන මොන කතාවද මේ වගේ අයත් මේ මරණයටපත් වුණා නම්. දැන් අපි ලෝකේ සමහර වෙලාවට බලවත් කෙනෙකුට වෙච්ච දෙයක් එක්ක යාට වුණා නම් අපි ගැන මොන කතාවද? සාමාන්‍යයෙන් අර සමාජයේ හදාගන්න ওই විදිහට හිතනවානේ. දැන් මෙතන උපසංහරණය කරන ආකාර 7ක් අපි ඔබට කියන්නම්. යසස් මහත්වයේ විදියට අපිට වැඩිය යසස් තියන අයත් එක්ක අපිට බලන්න පුළුවන්. පුණ්‍ය මහත්වයේ විදියට අපිට වැඩිය මහා පුණ්‍යවන්ත චරිත වලටත් මේ මරණයටපත් වෙන්න සිද්ධ වුණා නම් අපි ගැන මොන කතාවද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ කාම මහත්වේ අපිට වැඩිය මහා වීරයන්ට මේ වුණා නම් අපි ගැන මොන කතාවද? 이르දි මහත්වේ මහා 이르දිවන්ත අපි වගේ නෙමෙයි, මේ මොග්ගලාන මහරහතන් වහන්සේ වගේ මහා 이르දිමතුන්ටත් මේ தത്വෙටපත් වුණා නම් අපි මොන කතාවද? මං කවුද? අන්න ඒ විදියට පින්වත්නි, ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී මහා ප්‍රඥාවන්ත උත්තමයන්ටත් එහෙම වුණා නම් ප්‍රඥා මහත්වෙන් බලන්න පුළුවන් මං ගැන මොන කතාවද කියලා. ඊට පස්සේ පච්චේක බුද්ධ සම්‍යක් බුද්ධ පසේ බුදුරු සහ සම්මා සම්බුදුවරුන්ටත් අවසානයේ මේ ජීවිතේ අත්හරින්න සිද්ධ වුණා නම් මට අත්හරින්න වෙන එක ගැන මොන කතාවද? මේ විදිහට අනුන් එක්ක ගලපලා තමන් දිහාගේ තමන්ගේ මරණය දිහා බලන එකට කියනවා පින්වත්නි උපසංහරණය කරනවා කියලා. ඉතින් මේ ලෝකේ මරණානුස්සතිය වඩන කෙනෙක් ඒ විදිහට බැලිය යුතුයි. ඉතින් දැන් එතකොට හිතන්න ඔබ මොන යසස් තිබ්බත් මොන පින තිබ්බත් මොන විදිහේ වීරයෙක් වුණත් කොච්චර 이르දි ප්‍රඥා තිබ්බත් බුද්ධත්වයටපත් වෙලා පසේ බුද්ධත්වයටපත් වෙලා හිටියද දැන් පසේ බුදුරු කියන්නේ පින්වත්නි සොකීය ඥාණයෙන් ඒ උතුම් බුද්ධත්වයේ සාක්ෂාත් කරන උත්තරම. හැබැයි උන්වහන්සේලාට ආයුෂ අතහරින්න වෙනකොට ඒ අවස්ථාවට මුණ දෙන්න සිද්ධ වෙනවමයි. ඉතින් එහෙනම් අපි ගැන මොන කතාවද? මේකත් එක්තරා විදිහක පින්වත්නි මේ මරණය කෙරෙහි සිහි කරද්දි දැනෙන අසරණකමක්. ඒ කියන්නේ අයි කාට උනත් මේ අවස්ථාවට මුණ දෙන්න වෙනවම නේද කියලා ඒ සසරේ සියලුම සත්වයන්ට පොදුවේ තියෙන අසරණකම. ඉතින් මේ අසරණකමත් භාග්‍යතුන් වහන්සේලා දකිනකොට උන්වහන්සේලාට පින්වත්නි ඒ මහා කරුණාව ඇති වෙනවා මේ සියලු සත්වයන් ගැන. උන්වහන්සේලා එතකොට මේ යසස් පිරිච්චය ඒ යසසින් සමහරලාවට මත් වෙලා ඉන්නකොට බුදුවරු ඒ යසසින් මත් වෙච්ච මිනිසයා මරණය කරා පමුණුවන ආකාරය දකිනකොට උන්වහන්සේලාට මහා කරුණාව ඇති වෙනවා ඇති පින්වත්නි. මහා පුණ්‍යවන්තයන්ට ඒ පුණ්‍ය විපාක විඳ විඳ සැපසේ ඉන්නකොටත්
ඔවුන් ගැනත් ඒ වගේම දකින්න. ඉතින් මේ වගේ මහා වීරයෝ සමහරලාවට දැන් අපි අපේ කාලේ දකින්න දසමහයෝධයෝ මේ වගේ වීර චරිත ගත්තත් පින්වත්නි අවසානයේ ඔවුන්ට උරුමුනේ ආයුෂ අතහැරලා යන්න. මොන වැඩ කරත් මොනතරම් තේජවන්ත ශක්තිමන්ත වැඩ කළත් ඉතින් මේ අසරණකම සියලුම සත්වයන්ට පොදුයි. සත්වයෝ තිරිසංගත සත්වයෝ අතරේ වුණත් මහා තාම ශක්තිමත් තිරිසන් සත්වෝ ඉන්නවා. හැබැයි හැම සතාටම මේ ජීවිතය අතහරින්න සිද්ධ වෙනවා. ඒක තමයි උපසංහරණය කරලා බලනවා කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි අපි බලමු හතරවෙනි කාරණේ මොකද්ද කියලා. කාය බහුසාධාරණේ කියන්නේ මොකද්ද කියලා බලමු. කාය බහුසාධාරණේ කියලා කියන්නේ පින්වත්නි තවත් සතෙකුගේ ගොදුරක් වෙලා තවත් කයකට ගොදුරක් වෙලා අපේ කය ඕනෑම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන් කියලා සිහි කරනවා. මේ මරණය ගැන සිහි කරන තව විදිහ. එතකොට තවත් කයකට තවත් සත්වයකගේ කයකට අපි මේ කය ගොදුරක් වෙන්න පුළුවන්. දැන් බලන්න බලවත් සත්තු දුබලයා යටපත් කරගෙන ඉන්නවයි කියලා අපි කතා කරනවා. පින්වත් මේ බලවත් දුබල කියන එකට ශාරීරික ප්‍රමාණ බලපාන්නේ නැහැනේ. දැන් ඩෙන්ගු මදුරුව නිසා මරණයටපත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? එතකොට ඩෙන්ගු මදුරුවා කියන්නේ එහෙම බැලුවට පස්සේ බලවත් සතෙක්. ඒ කියන්නේ මේ කය මුළුමනින්ම මරණයට පත් කරවන්න මරණය කරා පමුණුවන්න අර ඩෙන්ගු මදුරුවා කියන පුංචි සතාට පුළුවන්. එහෙනම් අපිට ඒ තවත් කයක් නිසා තවත් සතෙකුගේ ශරීරයක් නිසා මේ ශරීරය ගොදුරක් බවට පත් වෙනවා. මේ විදිහට කොයි වෙලාවෙ මොන විදිහේ සතෙකුට මේ කය ගොදුරු වෙයිද? අන්නේ විදිහට සිහි කරනවා මරණානුස්සති වඩන කෙනා කාය බහුසාධාරණේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේත් මහා කරුණාවෙන් මේ උපනීයති මරණය කරා ගෙන යන ආකාරය දකිනකොට උන්වහන්සේ කොහොම දකින්නේ නැද්ද? ඔය විදිහට ගොදුරු වෙලා බලවතුන්ට දුබල සත්වයන් ගොදුරක් බවට පත් වෙන හැටි. ඒ බලවත් කියන සතා තවත් සතෙක් අභියස සාපේක්ෂව දුබල සතෙක් වෙන හැටි උන්වහන්සේ බුදුනුවණින් දකිනකොට උන්වහන්සේට ඇති වෙන කරුණාව පින්වත්නි අපි හිතමු දැන් මේ ශරීරය ඇසුරු කරලා පණුව 80 කුලයක් ඉන්නවයි කියලා කියනවා. මේ ශරීරයේ පින්වත්නි සිවිය ඇසුරු කරගත්ත පණුව ඉන්නවා සිවිය කාලා දාන, සම ඇසුරු කරගත්ත පණුව ඉන්නවා සම කාලා දාන, මස ඇසුරු කරගත්ත පණුව ඉන්නවා මස කාලා දාන, නහර ඇසුරු කරගත්ත පණුව ඉන්නවා නහර කාලා දාන, ඇට ඇසුරු කරගත්ත සත්වෝ ඉන්නවා පණුව ඉන්නවා ඇට කාලා දාන, මේ ඇට මිදුළු ඇසුරු කරගත්ත සත් පණුව ඉන්නවා ඇට මිදුළු කාලා දාන. මේ වගේ විවිධ සත්තු මේ ශරීරය තුලම උපදිනවා, ශරීරය තුලම දිරනවා, මේ ශරීරය තුලම මැරෙනවා. අපි මේක නිකන් පුද්ගලික පරිහරණයක් කරගෙන හිටියට ඇත්තටම මේක නිකන් පොදු දේපලක් වගේ. අපිට විතරක් අයිති කියලා හිතන කය තව කොච්චරනම් සත්තුන්ගේ අයිතිවාසිකම් කියාගන්න වාසස්ථානයක් වෙලා තියෙනවද මේක? සමහරලාවට ඒ සත්තුන්ට මේක තිබිරි ගියා. සමහරලාවට ඒ සත්තුන්ට මේක ගිලන්හලක්. සමහරෙන්ට ඒ සත්තුන්ට මේක සොහොනක්. සමහරලාට ඒ සත්තුන්ට මේක වැසිකිළියක්, එක්ක කැසිකිළියක්. මේ වගේ ඒ සත්තුන්ට මේ ශරීරයේ විවිධ විදිහට පින්වත්නි ගොදුරු බවට පත් වෙනවා, වාසස්ථාන බවට පත් වෙනවා. අපි හිතාගෙන ඉන්නේ මේක අපේ කියලා. එතකොට එවැනි මේ ශරීරයෙන් ඵල ලබන සත්තු නිසා ඕන මොහොතක අපේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. ගෝනුස්සෝ නයි නොයෙකුත් සර්ප විවිධ වර්ග නිසා විවිධාකාරයෙන් උරගයෝ ආදී එක එක සත්තු නිසා මේ ශරීරය ඕන මොහොතක අහිමි වෙන්න පුළුවන්. මිනිස්සෙගේ ජීවිතයක් අහිමි වෙන්න ඒ අපේ ශරීරයට දෂ්ට කරන හෝ වේවා විදින මොන ආකාරයකින් හෝ බින්දින සතෙකුට පින්වත්නි ඒ සතාගේ ශරීරයේ ප්‍රමාණයක් තීරණයක් නැතුව ඕන වෙලාවක ගොදුරක් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දකින්න. ඒ දකින දැක්මට කියනවා බහුසාධාරණේ, කාය බහුසාධාරණේ. එතකොට අපි මේ විදිහට මේ ලෝකයේ තුල යම් අසරණ භාවයක් එහෙමත් තියෙනවානේ. මේ මරණය කර අපේ ජීවිතය පමුණවන්නට තවත් සත්වයකට ගොදුරක් වෙනවා. මේක අසරණකම. මේ සත්ත්ව ලෝකයේ දුබල සත්තු ප්‍රබල සත්තු අභියස අසරණ වෙන විදිහ බැලුවට පස්සේ ඒක කාට කියන්නද? ඒ අසරණකමේදී පින්වත්නි මෙන්න මේ අසරණ භාවයේ දකින්නකොට මරණය කරා පමුණුවන ආකාරය ඔය විදිහටත් දකින්නකොට බුදුවරුන්ට අනන්ත අප්‍රමාණ මහා කරුණාවක් එනවා. පින්වත්නි මේ කාය බහුසාධාරණ විදිහට විමසුවේ හතරවෙනි ආකාරය. ඊට පස්සේ අපි බලමු පස්වෙනි කොටස ආයු දුබලත්වයෙන් මේ මරණය ගැන සිහි කරන්න පුළුවන්. ආයු දුබලත්වයෙන් සිහි කරනවායි කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. මේ ලෝකේ සත්වයාට
විශේෂයෙන්ම දැන් අපි ගැන සලකමුකෝ. අපිට ආස්වාස ප්‍රස්වාසය නිසා මේ ජීවිතේ ගැට ගැහිලා තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස කොයි වෙලාවෙද නවතින්නේ? හුස්ම හිර වෙලා වතුරේ ගිලිලා මොන විදියෙන් හරි මේ ආස්වාස ප්‍රාස්වාස කොයි වෙලාවෙද නවතින්නේ? ආයුෂ එතනින් ඉවරයි. ඊට පස්සේ මේ සීතල උෂ්ණය නිසා මේ ජීවිතේ තීරණාත්මක වෙනවා ආයුෂ කොයි වෙලාවෙද අවසන් වෙන්නේ කියලා. සීතලට උෂ්ණයට කිප්පිලා අධික සීතල එහෙම නැත්නම් අධික රස්නේ මේ වගේ දේත් එක්ක පින්වත්නි මේ ආයුෂ ඕනම වෙලාවක දුබල වෙන්න පුළුවන්. එතකොට ආස්වාස ප්‍රාස්වාස අභියස ආයුෂ දුබල වෙලා මරණයටපත් වෙනවා. සීතල උෂ්ණය අභියස කිපිලා මේ ආයුෂ දුබල වෙලා මරණයටපත් වෙනවා. ඊට පස්සේ මහා භූත කිපිලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කිපිලා මරණයටපත් වෙනවා. එම් වාතය පිත්ත මේ වගේ ධාතු කිපිලා කෙනෙකුගේ ආයුෂ දුබල වෙන්න පුළුවන්. මේ මරණයට හේතුව. මරණ ගැන සිහි කරන්න තියෙන පස්වෙනි ආකාරය ආයු දුබලත්වය. එතකොට ඒකේ හතර ආකාරයකින් ආයු දුබලත්වය හිතන්න පුළුවන් පින්වත්නි. ආස්වාස ප්‍රාස්වාස එක්ක ආයුෂ දුබල වෙන හැටි, සීතල උෂ්ණෙත් එක්ක ආයුෂ දුබල වෙන හැටි, මහා භූත කිපිලා ධාතු කිපිලා ආයුෂ දුබල වෙන හැටි. ඊට පස්සේ හතරවෙනි එක ආහාර නිසා යම්කිසි විදියක මේ ආයුෂ දුබල වෙන්න පුළුවන්. අපි හිතමු මේ කයට අවශ්‍ය මොහොතේ අවශ්‍ය විදියට පින්වත්නි ආහාර ටික තියෙන තාක්කල් මේ ආයුෂ රැකිලා තියෙනවා. යම්කිසි කෙනෙකුට ඒ ආහාර දීම දිගටම නවත්තලා දාන තාක්කල් ආහාරේ නැවතීම නිසා කොයියම්ම මොහොතක හෝ ආයුෂ වලට සිද්ධ වෙනවා දුබල වෙන්න. ආයුෂ දුබල වෙලා අවසානයේ පින්වත්නි මරණයට ඒ ආහාර කියන සාධකයම හේතුවක් වෙන්න පුළුවන්. එතකොට ඔබ හිතන්නේ ආහාර කිව්වම ආහාර නැතිවීමම නෙමෙයි. ආහාර විසවීම මේ හැම එකක්ම ආයුෂ දුබල වෙන්න හේතුවක්. සමහරලාට අපි ගන්න ආහාරේ අපිට ප්‍රත්‍ය අප්‍රත්‍ය වීම නිසා දැන් විස වෙනවා කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් වස මිශ්‍ර වෙන එක. ඒක විතරක්ම නෙමෙයි පින්වත්නි. දැන් ඔබ නිකන් හිතන්න දියවැඩියාව තියෙන කෙනෙකුට සීනි අධික ආහාර නිසා එයාගේ ආයුෂ දුබල වෙන්න බැරිද? ඊට පස්සේ අපි හිතමු සීනි අඩුවීමෙන් තියෙන අසනීපයක් නම් එයාට තවත් සීනි අඩු වෙන ආහාර දිගටම මේ ශරීරයට ලැබෙනකොට ඒ ආහාරය යාගේ ආයුෂ දුබල කරලා මරණයටපත් කරන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ශරීරයට ප්‍රත්‍ය අප්‍රත්‍ය බොහෝ දේ තියෙනවා. අපි විට එක ගුණයි කියලා කියන දේ තවත් කෙනෙකුගේ ජීවිතේ මරණයටපත් කරන ආහාරයක් වෙන්න පුළුවන්. එයාට ඒ ආහාරේ ඒ කියන එක්ක අසනීපයකට ඒ කයේ තියෙන යම් දුර්වලතාවයකට අප්‍රත්‍ය වෙලා. එතකොට අපිට තේරෙනවා ආහාරය නිසා මේ මරණය ඕනෑම මොහොතක ආයුෂ දුබල වීමෙන් එන්න පුළුවන්. මෙන්න මේ විදිහට මරණානුස්සතිය වඩන කෙනෙකුට හිතන්න පස්වෙනි ක්‍රමය ඔය පින්වත්නි. එතකොට ආයුෂ දුබල වෙන්න කාරණා හතරක් අපි කිව්වා. මේ ආස්වාස ප්‍රාස්වාස, සීතල උෂ්ණේ, ඊට පස්සේ සතර මහා ධාතු කිපිලා, ඊට පස්සේ ආහාර. මෙන්න මේවා නිසා මරණයටපත් වෙන ලෝක සත්වයා මේ සෑම ලෝකෙකම බුදුරජාණන් වහන්සේ බුදු නැතින් දකින්නකොට පින්වත් උන්වහන්සේට මේ ලෝක සත්වයා විවිධාකාරයෙන් ආයුෂ දුබල වීමෙන් මරණයටපත් වෙන හැටි දකිද්දී උන්වහන්සේ මොනතරම් මහා කරුණාවකින් මේ සත්වයාව මේ අසරණ භාවයෙන් මුදවන්න උන්වහන්සේගේ මනසේ මොන විදිහක හැඟීම් ඇති වෙනවද අපි දන්නේ නැහැ පින්වත්නි. දැන් පහුගිය දවස්වලත් පුංචි දරුවෝ දෙන්නෙක් මේ පාසල් වයසේ ළමයි දෙන්නෙක් අපිට ආරංචි වුණ ගඟට පැනලා මරණයටපත් වෙනවා. එතකොට මේවා තුල තියෙන්නේ මොකද්ද? එතනදිත් ඒ දරුවන්ගේ ආයුෂ දුබල වෙනවා. අර ඊට ටික කාලයකට අපිට මතකයි වෙඩින් එක බොහොම ළඟ තියෙද්දි රිසෝට් එකකට ගියපු එක්තරා තරුණයෙක් දියැලක් ළඟ ගිලිලා මැරෙනවා. මේ වතුරේ මිය යන අවස්ථා බැලුවම තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාස එක්ක ආයුෂ දුබල වීම. නැත්නම් මේ වතුර ඇඟේ ගියපු නිසා නෙමෙයිනේ. හුස්ම ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ වගේ පින්වත්නි මේ ලෝකයේ විවිධ හේතු මත මරණයටපත් වෙන විදි අපිට දකින්න තියෙන හේතු මේ කාරණා 8 තුල කතා කරන්නේ. දැන් අපි කාරණා 5ක් කතා කළා. ඔබට මේ 5 මතකද කියලා බලන්න අපි එකින් එක ආයේ අහන්නම් ඔබෙන්. කියන්න බලන්න මොකද්ද මේ
අපි මරණය සිහි කරන්න තියෙන ආකාර 8න් කියපු 5. පළවෙනි එක ඔබට මතකද? වදක පච්චුපට්ඨානේ. වදකෙක් පස්සෙන් කඩුවක් අමෝරගෙන එනවා වගේ දකින ආකාරය. ඊට පස්සේ අපි කිව්වා සම්පatti විපත්තියටපත් වෙන ආකාරය. ඊට පස්සේ අපි ඔබට කිව්වා උපසංහරණය වෙන. ඒ කියන්නේ බලවත් උසස් කියන අය එක්ක යසස් පුණ්‍ය තාම 이르දි ප්‍රඥා පච්චේක සම්මා සම්බුද්ධ කියන මේ උත්තම සහ වීර චරිත එක මං කවුද කියලා බලන විදිය උපසංහරණයේ විදිහට බලන විදිය අපි කිව්ව තුන්වෙනි ආකාරය. ඊට පස්සේ කාය බහු සාධාරණයේ විදිහට බලන ආකාරය කිව්ව හතරවෙනි ආකාරය. දැන් මේ පස්වෙනි ආකාරය කිව්වා ආයු දුබ්බලය කියන එක ආයුෂ දුබ්බල වෙන ආකාර 4ක් ගැන. එතකොට දැන් කරුණු 5ක් ඔක්කොම මේ මරණයට හේතු මරණය එක්ක විමසන්න තියෙන සිහි කරන්න තියෙන කාරණා මේ පෙන්වලා දුන්නේ. මේ හැම ආකාරයක් ඔස්සේම අපේ අසරණකම මේ ලෝක සත්වයාගේ අසරණකම පේන්න පින්වත්නි. අපි මොන තරම් ලෝකේ මොන බලාපොරොත්තු තියාගෙන කොහොම හිටියත් මේ හැම කාරණාවක් අභියසම අපි අසරණ වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙවැනි අසරණ ලෝක සත්වයා දැකලා නේද මේ මහා කරුණාව ඇති වෙන්නේ. අපි බලමු 6 වෙනි කාරණය මොකක්ද කියලා. අනිමිත්තය. මරණ ගැන සිහි කරන 6 වෙනි ක්‍රමේ තමයි පින්වත්නි අනිමිත්තේ. මොකද්ද මේ අනිමිත්ත කියලා කියන්නේ? මේක තේරුම් ගන්න අපි ගාථාවක් තියෙනවා බලමු. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපනං ගති පංචේතේ ජීවලෝකස්මින් අනිමිත්තා න ඥායරේ. මේක හරි වටින කාරණා 5ක් පෙන්වනවා මෙතන. අනිමිත්ති හේතු කාරණා 5ක්. ජීවිතං ව්‍යාධි කාලෝච. පළවෙනි එක ජීවිතය. ජීවිතයේ අනිමිත්තයි. මොනවද මේ කියලා ඔබට තේරුම් කරලා දෙන්නම්. ව්‍යාධි අනිමිත්තයි. කාලය අනිමිත්තයි. දේහ නික්ෂේපය අනිමිත්තයි. ගතිය අනිමිත්තයි. පින්වත්නි මේක තමයි මේ ජීවිතේක තියෙන යථාර්ථය මේ කතා කරන්නේ. ඔබ හොඳට හිතලා බලන්න මෙන්න මෙච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවා මේ කාලෙන් පස්සේ ජීවත් වෙන්න නෑ කියලා අපි කිසිම කෙනෙකුට අර අපි කියන්නේ givisුමක් ගහගෙන නෑ කාත් එක්කවත් කියලා. ආන් ඒ වගේ මේ කාලේ තමයි මෙච්චර කාලයක් ජීවත් වෙන්න තියෙනවා මෙන්න මෙච්චර කාලයකින් එහාට ආයි ජීවත් වෙන්න බෑ කියලා අපි කාටවත් නිමිති නෑ. මෙන්න මේ නිමිත්ත කියලා නිමිත්තක් නෑ ජීවිතේට. ඒක කලලේ අවස්ථාවේ මැරෙන්න පුළුවන්. කොතනද කියලා බෑ. කියන්න දන්නේ සතියෙන්ද දෙකෙන්ද මව කුස ඇතුලේ මාස 2-3කින්ද මාස කිහිපයක් ගිහිල්ලා මැරෙනවද දරුවා මව කුසෙන් එන වෙලාවෙ මැරෙනවද ඒ ඉපදුනාට පස්සේ ටික කාලෙකින් මැරෙනවද ඒ ඉපදිලා අවුරුදු කිහිපයක් මාස කිහිපයක් ගත වෙනකොට මැරෙනවද එහෙම නැත්නම් තරුණ වයසේදී ළමා කාලේ එක්කෝ මධ්‍යම කාලේ එක්කෝ වයෝවෘද්ධ වෙලා කොයි කාලේ මැරෙනවද කියලා කියන්න කිසි කෙනෙකුට නිශ්චිත නිමිත්තක් නැහැ ඕන මොහොතක මිය යන්න පුළුවන්. එනිසා මේ ජීවිතය කියන එක අනිමිත්ත කියන නිශ්චිත නිමිත්තක් නැති කාරණා අතරේ පින්වත්නි පළවෙනි කාරණාව. මොකද්ද ජීවිතය? ඒ නිසා තමයි කිව්වේ ජීවිතයන් ව්‍යාධි කාලෝච. ජීවිතය කියන එක ඊට පස්සේ ව්‍යාධි කියන එක ඊට පස්සේ කාලය මේ හැම එකම අනිමිත්තයි. මොකද්ද ව්‍යාධි අනිමිත්තයි කියලා කිව්වේ? පින්වත්නි ව්‍යාධියකින් සත්වයක් මැරෙනවනේ. එහෙම නැත්නම් ව්‍යාධියකින් සත්වයක් මැරෙන්නේ නැද්ද? මෙහෙම නිමිත්තක් නැහැනේ. ඒ කියන්නේ අපි කාටවත් මෙන්න මේ රෝගේ හැදිලා අනිවාර්යෙන් සියලු සත්වයෝ මැරෙන්නේ. එහෙම එකක් නැහැනේ. අපි කිසි කෙනෙකුට කොයි රෝගේ හැදිලා මැරෙනවද? රෝගයක් හැදෙන්නේ නැතුව මැරෙනවද? අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් නිශ්චිත නිමිත්තක් නැහැ. අනිමිත්තයි. එක එක්කෙනා එක එක රෝග නිසා මැරෙනවා. එතකොට නිශ්චිත කරලා කියන්න පුළුවන් මේ ලෙඩේ නිසාම තමයි අනිවාර්ය මැරෙන්නේ කියලා කියන්න පුළුවන්. ව්‍යාධියක් නිශ්චිතව නැති නිසා ව්‍යාධිය කියන එකත් මරණයට පින්වත්නි අනිමිත්තයි. එතකොට තුන්වෙනි කාරණාව කාලය. කාලය කියන එකත් මරණයත් එක්ක බලන්න හොඳට හිතලා අපි දවසේ ගෙවන කාලය ගත්තම මිනිස්සු කවුරුත් අනිවාර්යෙන් මැරෙන්නේ උදේවරුේ. සියලු මිනිස්සු මැරෙන්නේ දවල් කාලේ. සියලු මිනිස්සු මැරෙන්නේ රාත්‍රී කාලේ, හවස් කාලේ. මේ විදිහයි කියලා අසවල් කාලය කියලා වෙන් කරපු නිශ්චිත නිමිත්තක් නැහැ. ඒ නිසා මේ මරණයට කාලය කියන එක අනිමිත්තයි. කොයි වෙලාවෙ මැරෙයිද කියන්න බෑ කියන එකයි කියන්නේ. ඉතින් අසරණකමක් මේක.
එතකොට කාලය, ජීවිතය, ව්‍යාධිය කියන මේ තුන ඊට පස්සේ දේහ නික්කේපණං ගති කියලා කිව්වා. හතරවෙනි කාරණාව දේහ නික්ෂේපේ. මොකක්ද මේ දේහ නික්ෂේපේ කියලා කියන්නේ? ඒ කියන්නේ මේ ශරීරය වැටෙන තැන නිශ්චිතව නැහැ. කොතනදී කොහොම වැටෙයිද? නොවැටී තියෙයිද? කිසිම දැන් සමහර ලාවට අපි දන්නවා මේ ශරීරය කියන්නේ මරණයටපත් වෙලා වැටෙනවයි කියන එකයි මෙතනින් අදහස් කරන්නේ. කෙනෙකුගේ ජීවිතයේ මරණයටපත් වීමත් එක්කම ඒ දේහය එතනින් එහාට දුබල වෙනවා. ඒ දේහයේ තියෙන බලය සම්පූර්ණ අත්හැරෙනවා. ඒ අත්හැරිච්ච තැන දේහය වැටීමක්. ඉතින් අන්නේ දේහය වැටෙනවා කියන එකට ලස්සන වචනයක් මෙතන මේ දේහ නික්කේපණං ගති, දේහ නික්කේපණං කියන කාරණේ ගති කියන්නේ පස්වෙනි එක. දේහ නික්ෂේපේ ශරීර වැටෙනවා. ඒතකොට මේක දැන් අපි හිතමු අපි පහුගිය දවස්වල දැක්කා ලංකාවට ගේනවා මේ ලාංකික තමයි. හැබැයි ඒ අය මැරිලා තියෙන්නේ හෝ මරලා තියෙන්නේ වෙන රටවල් වල. ඒ වගේ දේහ මැරිච්ච ශරීර ලංකාවට ගුවනින් අරගෙන ආව ඔබට මතක ඇති. මම හිතන්නේ එක ගුවන් යානයක පහුගිය දවස්වල එවැනි දේහ 7ක් ගෙනාවා. එතකොට දේහ නික්ෂේපය ගැන දන්න කෙනාට මේ වගේ ප්‍රවෘත්තියක් ඇහෙනකොටම මතක් වෙනවා. අන්න බලන්න කියලා. ඒ කියන්නේ මේ දේහය අසවල් තැන වැටෙයි කියන එකට නිශ්චිත තැනක් නැහැ. ඒක ගමේද, ගමෙන් පිටද, මේ රට ඇතුලේ හෝ රටෙන් පිටද කොතනද කියලා නිශ්චිත නැහැ. අසවල් තැන මේ ශරීරය වැටෙන්න පුළුවන්. සමහර ලාවට උපදින්නේ වතුර වෙන්න පුළුවන්. හැබැයි ඒ ශරීරය මේ වැටෙන්නේ ගොඩබිම වෙන්න පුළුවන්. එක්ක ගොඩබිම උපදින කෙනාගේ ශරීරය මැරිලා වැටෙන්නේ ජලයේ වෙන්න පුළුවන්. මේ වගේ පින්වත්නි කොතන වැටෙනවද කියලා නිශ්චිත නැති නිසා දේහ නික්ෂේපය කියන කාරණාව හතරවෙනි කාරණා විදිහට අනිමිත්තයි. එතකොට මේ මරණයකට අනිමිත්ත හේතු මේ. පස්වෙනි කාරණේ තමයි ගතිය. ගතිය කියලා කියන්නේ මොකද්ද? චුත වෙච්ච කෙනා අසවල් තැන උපදිනවයි කියන එකට නිශ්චිත නිමිත්තක්. ඒ කියන්නේ අපි මෙහෙම කියමු. හැම මිනිස්සයම මැරුණොත් අනිවාර්යෙන් දෙවියන් අතර උපදිනවා. දැන් සමහර ආගම් වල සමහර විතන් ඉන්නවනේ නිශ්චිත නිමිත්තක් තියනවා කියලා. හැබැයි මේ කර්මානුරූපව උපදින්නේ කොතනද කියන එක මිසක් ඒක එක එක්කෙනා කරන කර්මයක් එක්ක තමන්ගේ උපත තීරණය කරන ගතිය නිශ්චිත නැතුව ඒ තැන හිතන්නේවත් නැති තැන්වල නොඑක් විදිහේ ගතිවල මේ සත්‍යයන් උපදිනවා. නිශ්චිත නැහැ, අනිමිත්තයි. ඒකාන්ත කරලා සියලු ලෝක සත්‍යෝ අපි හිතමු සියලු දෙවියෝ උපදින්නේ දුගතියෙමයි. එහෙම කියන්න බෑනේ. සියලු බ්‍රහ්මයෝ උපදින්නේ මේ තැන කියලා නිශ්චිත කරලා කියන්න බෑ. නිසා ගතිය කියන එකත් මේ මරණයත් එක්ක තියෙන අනිමිත්ත කාරණය. ඉතින් හැම එකම අසරණකමක් තියෙන. එතකොට ජීවත් වෙන්න කොච්චර කාලයකද කියලා නිශ්චිත නැත්තම් මොන ලෙඩක් ඇදලා මැරෙයිද කියලා කියන්න බැරුව නිශ්චිත නැත්තම් මොන කාලයේ මැරෙයිද කියලා කියන්න බැරිව නිශ්චිත නැත්තම් කොතන ඇදන් වැටිලා මැරෙයිද කියලා කියන්න බැරුව නිශ්චිත නැත්තම් ඒ මැරිලා කොහේ උපදීද කියලා කියන්න බැරි විදිහට නිශ්චිත නැත්නම් මේ නිශ්චිත නෑ, මේ අනිමිත්තයි කියන අවිනිශ්චිතයි කියන එකනේ. එතකොට ඇත්තටම අවිනිශ්චිත කාරණා. ජීවත් වෙන කාලේ අවිනිශ්චිතයි. මොන ලෙඩෙන් මැරෙයිද කියන එක අවිනිශ්චිතයි. දැන් අද මේ දේශනාවේ දායකත්වයට එකතු වෙන දියණිය අපි දන්න කියන පවුලක පින්නතුන් නිසා අපි දන්නවා ඒ ඇත්ති මේ ගුවන් සේවිකාවක් විදිහට සේවය කරපු තරුණ දියණියක්. අවුරුදු 30 ගානේදී මරණයටපත් වෙන්නේ. එතකොට ඇය විවිධ රටවල යනවා. විවිධ විදිහට සතුටින් ජීවත් වෙනවා. එතකොට එයා කොයි කාලෙද කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එක නිශ්චිත නැතුව තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට මොන ලෙඩේ හැදිලා මැරෙයිද කියලා නිශ්චිතව දැනගෙන හිටියේ නෑනේ. දන්නේ නෑ මොන ලෙඩේ හැදිලා. දැන් අපි මේ ඉන්නවා පින්වත්නි. අපිට මොන වගේ ලෙඩක් හැදෙයිද කියලා අපි කොහොමද දන්නේ? නිශ්චිත නෑ. පින්වත්නි මිනිස්සුන්ගේ ජීවිතේ මැරෙන්නේ කොයි වෙලාවේද? දැන් මේ උදේ ඔබ නැගිට්ටට පස්සේ ඔබට හිතෙන්නේ නැනේ උදේ වරුවේ මැරෙයිද නිශ්චිත නැහැ. දවල් වරුවේ මැරෙයිද නිශ්චිත නැහැ. හවස් වරුවේ මැරෙයිද නිශ්චිත නැහැ. රෑ මැරෙයිද නිශ්චිත නැහැ. දැන් මේ බණ ටික අහලා ගිහිල්ලා නිදිය ගන්න කලින් ජීවිතේ නැති වෙයිද දන්නේ නැහැ. නිදිය ගත්ත කෙනා නින්දෙදි මැරෙයිද දන්නේ නැහැ. නින්දෙදි මැරුණ නැතත් ඇහැරිච්ච කෙනා ඇහැරිලා උදේ වරුවේ මැරෙයිද? අපි කවුද දන්නේ? මේ අවිනිශ්චිතයි ඔක්කොම. එතකොට ජීවත් වීම, මැරෙන විදිහ, මැරෙන තැන,
මැරෙන කාලේ, මැරිලා උපදින තැන මේ ඔක්කොම කාරණා පහම අවිනිශ්චිතයි. ඒ නිසා තමයි මේ ගාථාවෙන් අපූර්වට ඒ කාරණා පහ පෙන්වන්නේ. ඕක තමයි පින්වත්නි අනිමිත්ත විදියට බලන 6 වෙනි කාරණේ මේ මරණය ගැන සිහි කරන. මරණානුස්සති භාවනා කරන අය මේ අනිමිත්තයේ විදිහටත් බලනවා මේ 6 වෙනි කාරණේ විදිහටත්. නිතර සිහි කරන්න ඕන කාරණාවල ඒවා මේ. මේව බලනකොට පේන්නේ මේ සසරේ තියෙන අසරණකම. පින්වත්නි ඔබ හිතන්න එහෙම අසරණ මේ ලෝක සත්වයාට මේ තියෙන අවිනිශ්චිත කාරණා පහට හැම සත්වයක්ම ගොදුරු වෙලා නෙමෙයි දින්නේ. ඉතින් ඒ ගොදුරු වෙච්ච අවිනිශ්චිත බව බුදුනෙතින් දකිනකොට උන්වහන්සේට මොනතරම් මේ අනිමිත්ත වූ ලෝකය ගැන කරුණාවක් ඇති වෙනවද? මේ මරණය අභියස අනිමිත්තයට ගොදුරු වෙලා කාලයක් ආදී කිසිවක් නිශ්චිත නැතුව මේ ලෝකයාගේ තියෙන අසරණකම අභියස පින්වත්නි ඇති වෙන මහා කරුණාව අපි මේ වෙලාවේ මහා කරුණා ඥානය තුල සිහිපත් කරනවා. එතකොට මේ හැම එකම අද මේ කතා කරන්නේ අර කරුණු 94ක එක කාරණයක් මේ කතා කරන්නේ මේ බෙද බෙදා ඔබට මේ තේරුම් කරලා දෙන්නේ. මේ බුදු ගුණ කතා කරන්නේ. පින්වත්නි එකාතකින් මේක බුද්ධානුස්සති භාවනාවට අයිති මේ කියන කාරණා, අනිත් පැත්තෙන් මේක මරණානුස්සති භාවනාවට අයිති. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන්ම පින්වත්නි ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි. මේ කතා කරන එකක්වත් කාටවත් කියන්න බෑනේ. අපි නම් මේ අසවල්ලාගමේ අපිට ඔය කියපුව අදාළ නැහැ. අපිට මැරෙන්න නම් නිශ්චිත කාලයක් තියෙනවා. අපිට මැරෙන්න නම් නිශ්චිත තැනක් තියෙනවා. කාටද කියන්න පුළුවන්? කොයි ආගමේ, කොයි සත්වයටද කියන්න පුළුවන්? මේක හැමෝටම පොදුයි. එකම දේ වෙන ආගමිකයන්ට ඕනනම් කියත හැකි. ඔය කියපු කාරණා පහෙන් 4ක් හරි නිශ්චිත නෑ තමයි 4ක්. හැබැයි මේ 5 වෙනි එක උපදින ගතිය ඒකනම් අපිට නිශ්චිතයි කියතයි. උන්නහැලා තේරුම් ගන්න ඕනේ කවුරු 4ක් අස්පනා අපිට පේන 4ක් ඔබට තේරුණා නම් ඒක ඒ විදිහම තමයි කියලා මතක තියාගන්නට. උපදින ගතිය කියන 5 වෙනි කාරණාවත් ඒ විදිහම තමයි. ඒක ඔබට පේන්නේ නැති හින්දා ඔබ රැවටෙනවා. බුදුනෙතින් මේ පෙන්නපු කාරණා සියල්ලම එමමයි. ඒ නිසා මේක කොයි කෙනාටත්, කොයි ජාතියේ, කොයි ආගමේ කාටත් අදාළයි. පින්වත්නි අපි බලමු වැඩි කාලයක් ගන්න නැතුව දැන් මේව වැඩි කාලෙ ගන්න ඕන මේව තව බෙද ඉස්සරහට යන්න පුළුවන් මතක තියාගන්නට. අපි බලමු ඊළඟට කන පරිත්‍ය මහ ප්‍රාණ කයන්න ක්ෂණය කියන එක. ක්ෂණයක් විදිහට ක්ෂණයක් පාසා මැරෙනවා. මේ සිතේ ආයුෂ චිත්තක්ෂණයක් කියන මේ ඊටාම ස්වල්පයක් වෙච්ච ක්ෂණයක් පාසා මේ ජීවිතේ පින්වත්නි සිද්ධ වෙන වෙනස ඔබට තේරෙන්නවත් නැහැ, හිතා ගන්නවත් බෑ. බුදුනෙතින් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මේ ලෝක සත්වයාගේ චිත්තක්ෂණයක මේ සිතේ ක්ෂණයෙන් ක්ෂණය පෙරලෙන පෙරලිල්ල දකිනකොට පින්වත්නි උන්වහන්සේ දකිනා දැක්ම තුල ඇතිවෙන මහා කරුණාව ඔබ හිතන්න. අපි සැප දුක විඳිනකොට, විවිධ වේදනා විඳිනකොට මේවා අභියස සෑහෙන අර ඝන සංඥාව තුළ පිහිටලා අපි දකින දැක්ම මේ ලෝකයේ යථාර්ථය නෙමෙයිනේ. ඒ යථාර්ථය තුළ ක්ෂණයක් පාසා මෙරි යන ස්වභාවය දකිනවා නම් ඒ ක්ෂණයක් ගානේ මේ ජීවිතවල සිද්ධ වෙන නිරුද්ධ වීම දකිනවා නම් ඒ තුල පින්වත්නි මොනතරම් ඊටාම ස්වල්ප ජීවත් වීමක්ද තියෙන්නේ කියන එක තේරෙනවා. මේ ක්ෂණයක පවතින කාලය තුල ජීවත් වෙනවා. ඒක හරියට කියනවා නම් අතීතේ නිරුද්ධ වෙලා ගියපු ක්ෂණේ ජීවත් වෙච්ච කෙනා වර්තමාන චිත්තක්ෂණය තුලත් නෑ, අනාගතේ හටගන්න චිත්තක්ෂණයක් තුලත් නෑ. වර්තමානයේ හටගත්ත චිත්තක්ෂණයක ජීවත් වෙන කෙනා අතීතේ නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණයකත් නෑ, අනාගතේ හටගන්න තියෙන චිත්තක්ෂණයකත් නෑ. අනාගතේ හටගන්න තියෙන චිත්තක්ෂණේ ජීවත් වෙන කෙනා වර්තමානයේ හටගෙන තියෙන චිත්තක්ෂණය තුලත් නැහැ. අතීතේ හටගත්ත අතීතේ නිරුද්ධ වෙච්ච චිත්තක්ෂණ තුලත් නැහැ. මෙච්චරටම ක්ෂණයක් තුල ජීවත් වීමක් තියෙන්නේ. හරියට බැලුවොත් එහෙම සිත එක්ක බලනකොට ජීවත් වීම කියන එක එච්චරටම තාම ස්වල්පයක්. කන පරිත්තේ චිත්තක්ෂණයක් විදිහට මේ තාම පරිත්‍ය කියන්නේ තාම ස්වල්පයක් විදිහට පින්වත්නි ගෙවෙන ආයුෂයක් චිත්තක්ෂණයේ ආයුෂය විමසලා බලනකොට දකින්න පුළුවන්. අසරණයි මානසිකව අපි පින්වත්නි ආධ්‍යාත්මිකව දකින ලෝකේ දැන් ඔබ හිතන්න මේ කය මොන විදිහට පැවැත්වුවත් මේ ඇහැ මොන විදිහට
කන මොන විදියට, නාසය මොන විදියට, මොන ආකාරයෙන් පවත්වුවත් ඒ දකින රූපේ, ඇහෙන ශබ්දේ, දැනෙන ගඳ සුවඳ, දැනෙන රස, ලබන පහස, මේ හැම දෙයක් එක්කම තමයි අපි ජීවත් වෙනවායි කියලා කතා කරන්නේ. ඒ ජීවත් වෙනවායි කියලා කියන දකින දේ හෝ වේවා, ඇහෙන දේ හෝ වේවා, මේ හැම දෙයකම ක්ෂණයක් පාසා චිත්තක්ෂණයක් ගානේ පෙරලෙන පෙරලිල්ලට පින්වත්නි ජීවත් වෙන්නේ මේ ක්ෂණයක් තුල නේද කියලා දකිනවා නම් ඒ ක්ෂණයක ආයුෂයක් මොහොතින් මොහොත වෙනස් වෙන, පෙරලෙන, මොහොතින් මොහොත ආය අලුත් වෙන සිතේ ස්වභාවය බලනකොට මේ සිත මොහොතින් මොහොත මැරෙනව නේද කියලා පේනවා. මරණය එච්චරටම සියු. හරියට විමසනවා නම් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයේ චිත්තක්ෂණයක ස්වල්ප ජීවත් වීම දකිනකොට උන්වහන්සේට මොනතරම් කරුණාවක්, මොනතරම් මහා කරුණාවක් බුදුනිතේ ඇති වෙනව ඇද්ද? ඒක තමයි පින්වත්නි මේ මහා කරුණා ගුණය ෂඩ් අසාධාරණ ඥානවල තවත් කෙනෙකුට නැති. ඒ අපි දැන් මේ කතා කරන්නේ අපිට තීරණ පරාසයක් ඇතුලේ. හැබැයි අපි නොහිතන නොපෙනෙන මොන තරම් පරාසයක් ඒ බුදු නුවණ තුල තව කොතෙක් ඇද්ද? මේ මහා කරුණා ගුණය කියන ගුණයම තව කොච්චර පරාසයකට විහිදෙනවද? පින්වත්නි, මෙච්චර මේ අටාකාරය කතා කරන්න ගිහිල්ලා තව තවත් බෙද බෙදා අපි කතා කරන්න ගියා. හැබැයි මේ කතා කරලත් පින්වත්නි හැම කරුණක්ම බොහොම ස්වල්පයෙන් කෙටියෙන් කතා කරේ විනාඩි 2-3කින්. එහෙම කතා කරමින් බෙද බෙද ගිහිල්ලත් මේ තරම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ අනන්තයි අප්‍රමාණයි නම් ඔබ හිතන්නට මේ ලෝකේ අපි සරණ ගියපු භාග්‍යතුන් වහන්සේ අපි හිතන ඒ අපි අහලා තියෙන ගුණ අපි හිතනවට වඩා කොච්චර පුළුල් ඇද්ද? බුදුරජාණන් වහන්සේ ළඟට දෙවියෙක් ඇවිල්ලා කියනවා උපනීයති ජීවිත මප්පමායු ජරූප නීතස්ස න සම්තිතානා ඒතං භයං මරණේ පෙක්කරමානෝ පුඤ්ඤානි කෛරාත සුඛවහානි. මේ ජීවිතේ මරණය කරාගෙන යනවා. අද අපි කතා කරපු මාතෘකාව ජීවිතේ මරණය කරාගෙන යනවා. ජීවත් වෙන්න තියෙන සුළු කාලයයි. ජරාව විසින්, මරණය විසින් මේ සත්වයන්ට කිසිම ආරක්ෂිත තැනක් හදලා නැහැ. මේ සත්වය සියලු දෙනාම අනාරක්ෂිතව. ඉතින් මරණයේ අභියස බිය දකිනවා නම් ඔබ කරන්න ඕනේ සැප සලසන පින්මයි කියන පුඤ්ඤානි කෛරාතු සුඛවහනි, පුළුවන් තරම් පින් කරන්න කියන මේ දෙවියෝ ඇවිල්ලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවම අන්තිම වාක්‍ය වෙනස් කරලා කියනවා ඔව් උපනීයති ජීවිත මප්පමායු, මේ ජීවිතේ මරණය කරා ගෙනියනවා. ජරාව මරණය විසින් ආරක්ෂාවක් මේ සත්වයට හදලා නැහැ මේ සසරේ. ඉතින් මරණය බය දකිනවා නම් කියනවා ඒතම් භයං මරණේ පෙක්කරමානෝ, මේ මරණය බය දකිනවා නම් ලෝකා මිසං පජහේ සම්තිපෙක්කෝ. අර දැන් දෙයියනේ කිව්වේ පුළුවන් තරම් පින් කරන්න ඕනේ කියලා මේ බය දකිනවනම් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිවන පිණිස සම්තිපෙක්කෝ කිව්වේ ශාන්ත වූ මේ නිවන පිණිස ලෝකාමිසම් පජහේ, මේ ලෝක ආමිෂය අතහරින්න ඕනේ. ඒ කියන්නේ මේ ඇහැට පේන රූපෙට ඇලි ඇලි, කනට ඇහෙන ශබ්දෙට ඇලි ඇලි, ගන්ධ සුවඳ රස පහස අරමුණු මේවට ඇලි ඇලි ආමිෂය තුළ, ලෝකයේ තුළ ලබන ආමිෂයට ඇලි ඇලි ගැලි ගැලි ගැටි ගැටි මේ වින්දනය කර කර යන ලෝකේ අතහරින එක තමයි මේ බය ඇත්තටම දකින්න කෙනා කරන්න ඕනේ කියනවා. දෙයියා කිව්වේ පින් කර කර සැප ලබ ලබ ඉන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ඒකට දෙනවා හරි අපූර්ව උත්තරයක්. පින්වත්නි, ඒ කාරණාව තියෙන්නේ සංයුත නිකායේ සගත වර්ගයේ උපනීයති කියන සූත්‍රය. අද අපේ මාතෘකාවත් උපනීයති. එතකොට මේ මරණය කරා ගෙන යන විදිය උපනීයති සූත්‍රයේ දෙවියාට දුන්නේ අපූර්ව මේ භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරු. පින්වත්නි, උන්වහන්සේ මට හිතෙනවා මේ මහා කරුණාවෙන්මයි මේ පිළිතුරු දුන්නේ කියලා. උන්වහන්සේ මේ ලෝක සත්වයාට කිසිම පිළිසරණක් නැතුව අසරණ වෙලා මරණය කරා යන ආකාරය දකිනකොට උන්වහන්සේට තේරෙනවා කලියුත්තේ මේ ලෝකාමිෂය අතහැරීමමයි කියලා. අපිට පින්වත්නි තවමත් ඒක දැනෙන්නේ නැත්තේ අපිට මේ බය හරියට දැනෙන්නේ නැති නිසා. මේ සංසාරය තුල ස්වභාවය අපි මේ දේශනාව තුළ විමසුවා. මේ ජීවිතයේ ස්වභාවය මරණානුසති භාවනාවට උපකාරී වෙන අනුශාසනයක්, බුද්ධානුසති භාවනාවට උපකාරී වෙන අනුශාසනයක්, 94 ආකාරයක මහා කරුණා සමාපatti ඥානේ අද පින්වත්නි අපි 94න් 5 වෙනි ආකාරය තමයි මේ සාකච්ඡා කළේ.
බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත බුදු ගුණවලට පින්වත්නි අපගේ নমස්කාරය වේවා කියලා අපි කවුරුත් මේ වෙලාවේ අපිට සරණ යන්නට යෙදුන අපගේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්බුදු මුව මඩලින් වදාළ මේ සියලු සද්ධර්මය මට වහවහාම අවබෝධ වේවා කියලා තමම් අදිස්ථානයක් ඇති කරගන්න උපනීයති ලෝකෝ අද්දුහෝ මේ ලෝකයාව මරණය කරා ඇදගෙන යන විදිය මරණය කරා පමුණවන ආකාරයයි ඒ බුදු නැති මහා කරුණාවෙන් දැකීම පිණිස උන්වහන්සේ දකිනා දැක්මක් ගැනයි අද මේ කතා කළේ. පින්වත්නි අද දේශනාවට දායකත්වයෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් එකතු වෙනවා කොටුගොඩ නිවාසිපුර 94 නිවසේහි පදිංචි ඉන්ද්‍රාණි මහින්ද සිංහ පින්වත් මහත්මිය. ඉතින් 2027 වෙනි මාස 24 වෙනිදාට පරලෝ සැපත් වෙලා වසර 2ක් ගත වෙනවා. පින්වත් රංගනී ගුණතිලක ආදරණීය එකම දියණිය ඇයට සසර වසනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියන පින්සිත ඇති කරගෙනයි ආදරණීය අම්මා මේ දායකත්වයෙන් එකතු වෙන්නේ. ඉතින් ඒ අම්මා බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණයි අපි මේ වෙලාවේ ආදරණීය දියණියට ආශිර්වාද කරනවා පරලොව සැනසෙල්ලට. අපි සියලු දෙනා රැස් කරන සියලු පින් බලෙන් පින්වත් රංගනී ගුණතිලක දියණිය සුවපත්ව සුවසේ තමන් උපන්නා වූ ලෝකයක මෙවන් කර්ම විපාක යලි යලි සසර දායාද කර නොගන්නට ඇයටත් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම තමන්ගේ ජීවිතයේ අදිස්ථානශීලීව යන්නට කල්යාණ මිත්‍රයන් මුණ ගැසේවා. සද්ධර්මය ඇයට උපන්නා වූ ලෝකයක ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව සැලසෙන සසර සුන්දරව මේ සසරින් නිමාව දකින සම්බුදු සසුනක පිහිට ලබන්නට ඇයට ඉක්මම් භවයකදීම භාග්‍ය උදා කරගන්න මේ හැම පිනක්ම හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පසුගිය මැයි 22 වෙනිදාට 92 වෙනි ජන්මදිනය සැමරූ ආදරණීය මෑණියන් වන ගර්ටි ගෝමස් මෑණියන්ටත් ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ හැම දෙනාටමත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන තිනවා. මියගිය පියාණන් වන ප්‍රේමදාස මහතාට මල්ලි සුනිල් ශාන්ත ඥාති පරපුරේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම දේශකයන් වහන්සේටත් හැකි ඉක්මනින් රහත් ඵලය ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා කියලා ඇය සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ මාසයේ පහුගිය 5 වෙනිදාට 64 වෙනි ජන්මදිනයේ දෙනවා පින්වත් ඉන්ද්‍රාණි මහින්ද සිංහ පින්වත් අම්මට මේ දායකත්ව දරන පින්වත් මහත්මියට. ඉතින් අපි ඇයට මේ වෙලාවේ විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. බලන්න පින්වත්නි ඇයගේ ජන්මදිනය තියෙන මාසේ ඇයගේ එකම දියණිය එකම දරුවා ඒ මාසෙම මරණයට පත් වෙනවා අඩු වයසින් අවුරුදු 30 ගානකින්. මේ ලෝකයේ තියෙන අසරණකම අපිට පින්වත්නි පේන්නේ. ඒ පින්වත් ඉන්ද්‍රාණි මහින්ද සිංහ අම්මට අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා 64 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ඇය අද මේ දේශනාවේ දායකත්වය දරනවා වගේම අපි ඔබට මුලදීත් මතක් කළා බොහෝ පින්කම් වල දායකත්වය දරන අම්මා කෙනෙක්. ඉතින් අපේ සමහරලාවට මහා සෑ වන්දනාවලදී සෑරදුන් වහන්සේලාව විදුලි ආලෝකයෙන් බබළුවන්නට ඒ ආලෝක පූජාවන් සඳහා පවා බොහෝ දායක වෙච්ච අම්මා කෙනෙක්. ඉතින් අපි පින්වත් ඉන්ද්‍රාණි මහින්ද සිංහ අම්මටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන ගම ඒ හැම සත්තරමුණක්ම සඵල වෙන්නට සෙත් පතන ගමන් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාට ගෞතම බුදුසසුනේම මේ උතුම් ධර්මාවබෝධය පසක් වෙත්වා. දෙවියෝද මේ පින් බලෙන් දිවලෝ සැනසෙත්වා. සියලු සසරගත ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති.
සද්ධර්ම දේශනාවේ නිමාව සටහන් වන මොහොත ධර්මයේ පිළිබඳව මනා ගෞරවයක් ඔබේ හිතේ හටගන්නට ඇති. ඒ ඇසුරේ අපි ඊළඟ පැය තුල ධර්මයේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාව තුළ ඒ සඳහා ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. රැඳී සිටින්නේ කියා ඒ ආරාධනාව කරමින් සද්ධර්මානුශාසනාව පැවැත්වූ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් සඳහා යමු වෙලා ඉන්පසුව සෙනසුරාදා ධර්ම සාකච්ඡාව සමග සිතෙත අසපු වැඩසටහනින් හමු වෙන්නට අපේක්ෂා කරනවා. රැඳෙන්න අපි කෙටි විරාමයක් සඳහා යමු වෙනවා. විහංග අපි කොච්චර දවසකින්ද ඉස්කෝලේ ආවේ නේද? විදූෂා සමර්ථ ප්‍රශ්න පත්‍රය කරපු නිසා දැන් අපිට බය නැතුව විභාගෙ ලියන්න පුළුවන්. ටියුෂන් ගියේ නැහැ කියලා ඉස්කෝලේ ගියේ නැහැ කියලා අපිට පාඩුවක් උනේ නැත්තේ net FM එකෙන් දුන්න සමර්ථ ප්‍රශ්න පත්‍රය නිසානේ. පුංචි ඔයාලා ශිෂ්‍යත්වයේ සමර්ථයෙක් වෙන්න සමර්ථ ප්‍රශ්න පත්‍ර කට්ටලේ අදම මිලදී ගන්න මෙන්න මේ තැන්වලින්. සරසවි MD ගුණසේන විජිත යාපා සමුත්‍රා පොත්හල් වලින් මෙන්ම කොල්ලුපිටිය net FM ප්‍රධාන කාර්යාලයෙන් බම්බලපිටිය මෙහෙයුම් කාර්යාලයෙන් ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමා විසින් සම්පාදිත සමර්ථ ඔබට ලබාගත හැකි. වැඩි විස්තර සඳහා කාර්යාල වේලාවන්හිදී අමතන්න 0711959595. කුරුඳු කුණ සුවඳින් සිද්ධ හැමි වේවා. ස්වාභාවික කුරුඳු කුණ සුවඳ පෙරි දැහැමි ගංගමිනි හඳුන්කෝරු. කුරුඳු කුණ සුවඳින් සිද්ධ හැමි වේවා. ස්වාභාවික කුරුඳු කුණ සුවඳ පෙරි දැහැමි ගංගමිනි හඳුන්කෝරු. දඹදිනිය, යාපහුව, පණ්ඩුවාස් නුවර, කුරුණෑගල යන රාජධානී හතරක ඓතිහාසික උරුමයට හිමිකම් කියන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රට කරවන අගමැති පත් කරන්නට සූදානම් වන්න. යුද බිය දුරු කළ, රට සංවර්ධනය කළ, රට ජාතිය දිවි හිමියෙන් සුරකින කුරුණෑගලින් අංක 17 දිනවමු. මහින්ද රාජපක්ෂ ඔබ හඳුනන නායකයා. දියුණු රටක් වෙනුවෙන් අලුතින් හිතමු. නීතිඥ උදය ගම්මන්පිල අංක 8 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය. මෙය දැන්වීමකි. ඇඟට අමුතු විසතුරක් මේ ධර්මයෙන් එක්කාස් වෙනවා. මුඛවන්නෝ විප්‍රසීදති. මූණේ පැහැය ලස්සන වෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව වැඩිම නිසා. දැන් අපි හිතාගෙන ඉන්නේ අනාගතේට විසාකලා, සුමනලා, සුජාතලා, බන්දුල මල්ලිකාලා, අනේ පිඩු සිටුතුමන්ලා හිටපු යුගයක් ඒ කියලානේ හිතන් ඉන්නේ. නමුත් බෝධිසත්ව යුගයක් නෙමෙයි තියෙන්නේ. තමන්ගේ වරදක් පෙන්වලා දෙනකොට නිහඬව ඒ වරද අහගෙන ඉඳලා තමන්ගේ අතින් ඒ වරද වෙනවන අනතිමානීව ඒ වරද තමන් හදා ගන්න ඕන. ව්‍යක්ත යතිවර දෙසුම් මැසෙන ධර්ම දක්ෂිනා සෑම දිනකම රාත්‍රී 9:30ට. හොඳයි අපි නැවතත් සෙනසුරාදා සිත්නෙත් අසපුව සමගයි සම්බන්ධ වෙන්නේ. සෙනසුරාදා සිත්නෙත් අසපුව තුළ පහුගිය මාසය දෙකක වගේ කාලය තුළ කොරෝනා වසංගතය පැවති දැඩිව පැවති කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ සමුදාය සිහිපත් කෙරෙනා වූ දේශන මාලාවටයි අපි යමු වුණේ. ඔබට මතක ඇති අපි දැන් රැඳී සිටින මහා කරුණා සමාපatti ඥානය විග්‍රහ කෙරෙන තැන. එහි දේශන කිහිපයක් ඔබ පසුගිය සති කිහිපයේම ශ්‍රවණය කළා. අදෙහි පස්වන කාරණාව පදනම් කරගත් අනුශාසනාවයි අද දවසේදී ඔබට ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබුණේ. ඉතින් මේ දේශනාව පදනම් කරගත් ඒ වගේම සමාජයේ අපි අත්විඳින කාරණාත් පදනම් කරගත් වූ සාකච්ඡාවක ආරම්භයයි සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් මෙලෙසින් අපි ඔබට ලං කරන්නට සූදානම් වෙන්නේ. බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ හැඳුනනේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඔබ වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට හිතට දැනුනේ බුදුරජාණන් වහන්සේ කොතරම් උන්වහන්සේගේ බුදු කරුණාව ලෝකයට පතලවනාද කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ බුදු නැත ලෝකේ අසරණ වුණු ජනතාවයින් මුදා ගන්නට යෙදුණාද කියන කාරණේහිදී විශේෂයෙන්ම අපේ හැමදෙරේ අපි මේ මිනිස්යන් විදිහට කතා කරනකොට මිනිස්යන් වන අපට පමණක් නෙවෙයි ඉන් එපිට අපිට නොපෙනෙන හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්ක ඒ සියලු ලෝකයන්ට බුදුරජාණන් වහන්සේගේ කරුණාව විහිදී පැතිරී කියා. අපි හැමදෙරේ සාකච්ඡාවට ආරම්භය එතනින් අපි ලබා ගනිමු. උන්වහන්සේ ලෝක සත්වයා දෙස බලන්නට යෙදුනේ මේ මරණය උරුම කරගත්තු අපි සසරේ ගමන් කරන අපි මේ ඉම දකින්නේ කවදද කියන කාරණය පිළිබඳව අපිත් හරි අවිනිශ්චිත ස්වභාවයක ඉන්නේ. අපි දන්නේ නැහැ අපේ ඊළඟ භවය කුමක් වේවිද කියලා. අපි මේ භවයේදීම ධර්මය අවබෝධ කරයිද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ බව හඳුනාගත්ත මුලින් මේ නිසා වෙන්නේ නැති උන්වහන්සේ සමාජය දෙස උන්වහන්සේගේ මහා කරුණාවෙන් යුතු net සංගල යොමු කරන්නට යෙදුනේ. අපි හැමදෙරේ උන්වහන්සේ අප දෙස බැලුව ආකාරයේ ලෝක සත්වයා දෙස බැලුව ආකාරය තවත් විග්‍රහ කරලා
මරණය උන්වහන්සේ හඳුනාගත් ආකාරයෙන් මුදවා ගැනීමේ මාර්ගයේ අප වෙනුවෙන් ඒ ක්‍රියාත්මක කළ ආකාරය පහදලා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන ලෙස බොහොම ගෞරවයෙන් මා ආරාධනා කරනවා. වරුණ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි මෑත කාලේ ගොඩාක් මිනිසුන්ගේ ජීවිතේ මරණය කරා පමුණුවන හැටි අත්දැකීම් ඔස්සේ ඇහුණ දැනුණ කාලයක් මේ ගත කරමින් සිටින්නේ. වරුණ අපි කොරෝනා වසංගතය නිසා ලෝකේ පුරා මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය යනවා දකින්න. දැනටත් අපි මේ අපේ රටේ මිනිසුන්ට කිසිම බයක් නැතුව හිටියට එන අපේ වාසනාව හැබැයි ලෝකේ දිහා බැලුවහම පුදුම වාසනාවක් මේ මනුෂ්‍ය ජීවිතය ගැන ඇති වෙනවා. පෞගේ කාලේ මම හිතන්නේ ඇමරිකාවේ මිලියන 3 රෝගීන්. එතකොට මම හිතන්නේ ලක්ෂ 2කට ආසන්නයිද කොහෙද වුන්? කියන්නේ එක රටක මම හිතන්නේ අපේ සුනාමියටවත් ලක්ෂයකට වැඩිය මිනිස්සු මිය ගියේ නැහැ. ලක්ෂයක්වත් මැරුන්නේ නැහැ. මට මතක හැටියට මතකේ හරිනම් 50000 ගාණක් හරි ඔයගේ 50කුත් නැද්ද මන්ද? අපිට නමුත් සුනාමිය කියන එක ලොකු ජීවිතේ මේ කියන අපි දැකපු බොහොම භයානක අනතුරක්. හැබැයි දැන් මේ කොරෝනා වෙසනෙට එක රටක් ඇතුලේ ලක්ෂ 2කට කිට්ටු වෙන තැනට මේ වෙනකොට ඇවිල්ලා තාමත් රෝගීන් මුණ ගැහිම රෝගීන්ව එන්න දවසින් දවස හඳුනගන්න එකේ කිසිම අඩුවකුත් නැහැනේ. ඒ කියන්නේ සයනස දවසකට ඇමරිකාවේ 50000කට එහා ගිය රෝගීන් සංඛ්‍යාවක් මුණ ගැහෙනවා. එක දවසක. ඉතින් ඒ වගේ තව රටවල් තියෙනවා. ඉතින් එහෙම බැලුවම දැන් අපි ආසන්නෙම ඉන්දියාව බැලුවත් හරි ශීඝ්‍ර ව්‍යාප්තියක් තියෙනවා. සාකච්ඡාව පටන් ගත්තේ සමහරිත ඉදන්නේ වරණ ප්‍රවෘත්ති පටන් ගත්තා කියලා. නෑ අපි මෙතන මේ අවිනිශ්චිත ස්වභාවයේ මරණයත් එක්ක තියෙන අත්දැකීම මෙතනින් කතා කරේ. නමුත් අපි ධර්ම සාකච්ඡාවක් කරන්නේ කොරෝනා සාකච්ඡාවක් නෙමෙයි. මිනිස්සුන්ට ඒත් මතක් කරලා දීමක් කරන්න හිතුවේ තාමත් ලෝකේ රටවල් වල මෙහෙම වෙනවා. ඒ නිසා මේ අර අවදානම නැතුව ඔහේ ජීවිතේ භයානක තැනකට යන්න එපා. ඉදන්නේ අනාගතේ ආපහු අපිට එන්නේ අපි අත්හැරලා වගේ ඉන්නේ. ඔව් මොන වගේ තත්ත්වයකට නැවත මුණ දෙන්න වේද කියලා. ඉතින් වර්ණ දැන් ඒ වගේම තමයි ඔය පහුගිය කාලේ කතා වුණා එක දෙයක්. කොරෝනා නිසා මැරුණේ 11ක්. හැබැයි ඒ ගෙවල් වලට වෙලා මේ මිනිස්සුන් යම්කිසි විදිහකට බැහැරට යන එක වළක්වලා තිබීමෙන් වෙච්ච රියානතුරු විතරක් ඒ වැලකිච්ච රියානතුරු වල මරණ ටික විතරක් බැලුවොත් එහෙම බැලුවම මේ 11 වගේ නෙමෙයි කියන එක. එක දවසකට රියානතුරු වලින් මිනිස්සු 11කට වැඩිය මරණ විදිහේ පරිසරයක් අපේ රටේ තියෙන කියනවා. ඒවත් වැළකුණා. ඔව් ඒව ටික වැළකුණා මේ ගෙවල් වලට වෙලා හිටපු එකෙන්. ඉතින් අපිට දැන් පේනවා මිනිස්සු පාරට ඇවිල්ලා දැන් මේ සුප්‍රසිද්ධ සිද්ධිය අතරින්ම ඔහුගේ දවස්වල අපි දැක්කා එක අවුරුදු 60 ගානක මහත්තයෙක් උදේ පාන්දර යනවා තමන් සේවය කරන බස් රථයේ මම හිතන්නේ කොන්දස්තර මහත්තයා මෙතුමා පාපැදියක යනකොට මේ රටේ ප්‍රසිද්ධ ක්‍රීඩක මහත්තයෙක්ගේ වාහනයක ගැටෙනවා. එතනමයි ජීවිතේ. ඒ වගේ ජීවිත හානි වෙන අවස්ථා මෑත කාලිනෝ කොච්චර අපිට ඇහුණද? සමහර ලාවට මට මතක මම ඊයේ පෙරේද දැක්කේ මේ මහවැලි ගඟටද කොහෙදත් එහෙමයි සනස් පැනලා ළමයි දෙන්නෙක්. ඒ වගේ විවිධ විදිහට සීදී විනාසා ගැනීම වේවා රියානතුරු වේවා මේ මරණ කියන එක දවස ගානේ කොතෙකුත් ඇහෙනවා. වරුණ ඇත්තටම මේ ලෝක සත්‍යයා මරණයට පත්වෙන විදිහ බලනකොට අපිට හිතෙන විදිහට වැඩිය මේ ලෝකයාගේ සියුම් විදිහට මේ මරණයට පත්වීම කොච්චර සියුම්ද කියනවනම් ඔක අර ලස්සන උපමාවක් තියෙනවා අටුවාවේ. ඔබ දැකලා තියෙනවනේ වැහි පොද කියන්නේ වැස්සක් වහිනකොට පලාතම හතර වටේ කොයි පැත්ත බැලුවත් හැමතැනම ආකාශේ පුරා මොනවද තියෙන්නේ? වැහි බිඳුනේ. ආකාශයේ ඒ පැත්ත බැලුවොත් මේ පැත්ත බැලුවොත් පිටිපස්ස බැලුවොත් හැමතැනම වැහි බිඳු පිරීලා. ආකාශේ මේ පොද කියන්නේ ලොකු වැස්සක් වහිනකොට. වරුණ භාග්‍යතුන් වහන්සේලා ඇත්තටම මේ ලෝකයේ මරණයට පත්වෙන කෙනෙක් ආය උපතක් කරා යන මේ පුංචි මොහොත මේ ලෝක සත්වයා කොච්චර මොහොතක් තුල මොහොතක් කියන එක අපි ක්ෂණයක් තුල කොච්චර ප්‍රමාණයක් මරණයට පත් වෙනවද කියන එක දකිනවනම් මැරිච්ච කෙනෙක් ආය උපතක් කරා යන අතර ක්ෂණයක් ගත්තොත් මේ ක්ෂණය මේ කතා කරන ක්ෂණේ හරියට
ආකාශෙ පුරා වැහිබිදු වගේ. ඒ කියන්නේ මේක මේ මිනිස් ලෝකේ විතරක් නෙවෙයි. මේක මිනිස් ලෝකේ විතරක් නෙවෙයි. නිරේ නිරිසත්තු තමයි ලෝකෙ වැඩිම ඉන්නේ. ඒතර නිරේ නිරිසත්තු කල්ප ගණන් සමහරලාට අවුරුදු දහස් ගණන් ඒ නිරේ දුක විඳලා ඉවර වෙලා ඔවුන් බොහෝ දෙනා නැවත ඒ ආත්මය අවසන් වුණාට පස්සේ ආපහු උපතකට යනකොට ඔවුන්ව දකින්නේ තර වගේ ප්‍රමාණයක. එතකොට තිරිසංගත සත්තු අතරෙත් තිරිසන් ලෝකයේ ආයුෂ අවසන් වෙලා නැවත උපතක් කරා යන තිරිසංගත සත්තුන්ව දකින්නේ ඒ වගේ. දැන් අපිට අපේ ඇස් දෙකට පේන තිරිසංගත සත්තු අතරෙම මරණයට පත්වෙන සත්තු කොච්චරද? එහෙමයි සර්. එක දවසකට මාළු දැල් වලට අහු වෙන මාළු ප්‍රමාණය ගත්තොත් එහෙම. ඒ ඇවිල්ලා මහා සාගරේ ඉන්න මාළුන්ගෙන් ඊටාම ස්වල්පයක්. මරණයට පත්වෙන මාළුන්ගෙන් ඊටාම ස්වල්පයක්. මාළු දැල් වලට අහු වෙන්නේ. ඉතින් එතකොට ඒ සාගරේම ඉන්න සත්තු කියන්නේ සමහරලාට සාගරේ බලවත් සත්තුන්ට සාගරේ ඉන්න දුබල මත්ස්‍යයින් ගොදුරු වෙන විදිහ බැලුවහම මම ඔය සමහරලාට දැකලා තියෙනවා වර්ණ මේ මව් මත්ස්‍යයා පැටව දාලා සමහරලාට එක්ක බිත්තර දාලා තමම ඒ පැටව හෝ බිත්තර දාපු ඒ මව් මත්ස්‍යයම ඒ මාළු අම්මම ඒ පැටවව කනවා. ඒ බිත්තර ටික කනවා. බලල්ලම්ම වගේ සමහර බලල්ලු අපි දකින්නවනේ. ඔව්. දැන් සමහරලාට ඔකේ අනිත් පැත්ත මේ ඒ බිත්තර ටික රකින්නේ පිරිමි සතා. එහෙම මාළුත් ඉන්නවා. ගෑනු සතා කනවා ඒ නිසා පිරිමි සතා තමයි බිත්තර ටික රකින්නේ. එහෙමයි. සමහර මාළු ඉන්නවා කට ඇතුලේ තියාගෙන බිත්තර ටික රකින්නේ. එතකොට ඒ බිත්තරෙන් එළියට එන්න කලින් මැරෙන ප්‍රමාණය ගත්තොත් එහෙම ලෝකේ එක එක සත්ව වර්ගවල අපි දන්නවා සමහර කුරුළු කූඩුවක කුරුළු බිත්තර ටික සමහරලාවට පරිස්සම් කරන්න කුරුල්ලෝ ඉඳින දුක සර්පයෝ නොඑක් සත්තු ඒ බිත්තර ටික ගන්න හැටි ඔයගේ බැලුවම මේ සමහර පුංචි වයසේදී එක්ක බිත්තරේ ඇතුළේදීම මරණයටපත් වෙනවා ජීවිතේ ගෙවන්නවත් ආයුෂ ඉතුරු වෙන්නේ නැතුව. එහෙමයි. දැන් අර හා අම්මලා හා පැටවුම මම දැකලා තියෙනවා මේ පස්සස්සේ පොළොව යට ගුල් හදලා ඒ ගුලේ පැටවුම තියලා ඊට පස්සේ ගුල වහලා කිරි දෙන වෙලාවට විතරක් අර ගුල හාරලා මේ හා අම්මා අර පැටව ටිකට කිරි ටික දීලා ආපහු ගුල ඇතුළට පැටව ටික යවලා නැවත වහනවා. එතකොට ඒක හිතා ගන්න බෑ මේ මොනතරම් මේ ලෝකවල මිනිස්සු මේ නොඑක් සත්තු ආරක්ෂාව වෙනුවෙන් කොච්චර එක එක පිළියම් යොදනවද මිනිස් ලෝකෙත් අපිට තියෙන එක තමයි. දැන් අපි මාස්ක් එකක් දාගෙන යන්නේ මේ මොකටද? ආරක්ෂාව. ඉතින් ඇයි මෙච්චර මේ ලෝකෙ මිනිස්සු ආරක්ෂාව හොයන්නේ? මේ ආරක්ෂාව මෙච්චර හොයන්නේ ඒ තරමට මරණය කරා යන පසුබිම ලෝකේ හැම සතෙකුටම හැදිලා තියෙන වර්ණ හරි අවාසනාවන්ත විදියට කිසිම පිළිසරණක් නැති විදියට. ඒ කියන්නේ බීතිකාවක් මරණය කියන එක. සහසයන්වංශ එතකොට ඔය කොමන ආරක්ෂාවක් දැම්මත් මරණයෙන් ගැලවෙන්නට හැකියාවක් නැති වගේ දේශනාවෙම කොහොම අපූර්වට තිබෙනව නේද සයන්වංශ? ඔව් දැන් වර්ණ මේ ඔය උපනීයති කියන වචනේත් එක අපි සූත්‍රයේ ඇතුලේ අපි දේශනේ කතා කරනකොටත් ඒ ගැන කතා කරා. ඒක තමයි ඒ දේශනාව ඇතුලේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ කොච්චර මේ පරිස්සම් වෙන්න බැලුවත් අර සංයුත්ත නිකායේ මං කිව්වේ දෙවියෙක් කියපු සූත්‍රයක තිබ්බා කියලා. එහෙමයි. එතකොට ඒ දෙවියම ඇවිල්ලා කියනවා කිසිම ආරක්ෂාවක් නැහැ මේ මරණයට යන විදිය බැලුවම පුළුවන් තරම් පින් කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දිනේ වරුණ කිව්වේ මේ එහෙම නෙමෙයි නිවනටයි යොමු වෙන්න ඕන කියලා. එතකොට ඒ දෙවියා වුණත් දන්නවා ආරක්ෂාවක් නැහැ කියලා. දිව්‍ය ලෝකෙ හිටියත් එයාට ඒක තේරලා තියෙනවා. එහෙමයි. ඉතින් එහෙම කර්මයෙන් ආරක්ෂාවකුත් නැහැ එක පැත්තකින්. ජීවිතේ ගෙවන්නෙම කොයි වෙලාවෙ මොන කර්ම විපාක විඳින්න වෙනවද කියලා අපිවත් දන්නේ නැතුව. ඉතින් මේ පහුගිය දවසක වර්ණ එක්තරා තරුණ දුවෙක් ඒ දෝනිගේ අම්මයි තාත්තයි තව පවුලේ කට්ටියකුත් එක්ක මාව මුණ ගැහෙන්නේනවා. මේ ඇත්තටම මේ වෙලාවේ මාව මුණ ගැහෙන එකේ ලොකු මොනන්දුව තිබ්බේ මේ දුවටවත් දුවගේ අම්මටවත් දුවගේ තාත්තටවත් නෙමෙයි වරුණ. ඒ දුවගේ පවුලේ ටිකක් ඥාතිත්වයක් එහාට වගේ යන සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. ඉතින් මේ දෙන්න තමයි මේ බලයට වගේ මගේ ළඟට එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තරුණ දුව උසස් පෙළ විභාගේ කරලා ඉවර වෙලා පොඩි වයසේදීම වරුණ පිළිකාවක් හැදිලා. එහෙමයි. ඉතින් ඇය මට තේරිච්ච විදියට ගොඩාක් තැන්වල ගිහින් තියෙනවා. මේ රෝගිය සුවපත් කරගන්න විවිධ පරිසර හොය. එහෙමයි. ඒ කියන්නේ ඒකට
දැන් ඔයගේ තත්ත්වයකට පත් වුණාම මරණ සමාජෙ ඉන්න ගොඩාක් අය එක එක පිළියම් කියනවනේ. අරක කරලා බලන්න මේක කරලා බලන්න අතෙන්ට බාරයක් වෙන්න මෙතෙන්ට මෙහෙම කරන්න විවිධ බෝධි පූජා එක එක දේවල් කරනවා. ඒ කියන්නේ දියේ ගිරෙන අයට මේ පරණල් ගහත් මහා ශක්තියක් එන උදව් වෙනවා කියලා හිතාගෙන ඉල්ලනවා වගේ ඔය හරි එල්ලෙන්න බලන්න. කොහෙන් හරි මොකක් හරි හොයනවා. ඉතින් දැන් මේ පුතාත් ඒ වගේ ගොඩාක් තැන්වල යන්නේ නැති සමාජේ යවන්නේ නැති. එහෙමයි. වරුණ මෙතෙන්ටත් එහෙම ආවයි කියලා තමයි දැන් මේ දුව හිතලා තියෙන්නේ. ඉතින් මං ඒ දුවගෙන් ඉස්සෙල්ලම ප්‍රශ්නේ හැටියට ඇහුවා පුතේ ඔයාට මොකද්ද මගෙන් වෙන්න ඕනේ කියලා. මං ඒක ඇහුවේ එයාගේ ඔය මේ මොන වගේ මානසිකත්වයකද මෙතෙන්ට ආවේ කියන එක තේරුම් ගන්න. අපි හිතමු වරුණ කිව්වා නම් එකපාරට මගෙන් මොකද්ද වෙන්න ඕනේ කියලා අහනකොට ස්වාමීන් වහන්සේ මම දන්නවා මේක මගේ ජීවිතේ මොකක් හරි කර්ම විපාකයක් වෙන්නේ නැති මට මේක විඳින්න වෙන දෙයක් කියලා මට තේරෙනවා සයන්වහන්ස මට හිත හදාගන්න ධර්මයේ ටිකක් කියලා දෙන්න එහෙම කිව්වනම් අන්න අපි දන්නවා පටන් ගන්න ඕනේ කොතනින්ද කියලා. ඉතින් හැබැයි අපි එහෙම නැති කෙනෙකුටත් අර ඔය කියන පුතේකට පටන් ගන්න ඕන තැනීම පටන් ගත්තොත් ප්‍රශ්නයක්. ඒ නිසා මට මේ දරුවා මං ජීවිතේ දැකලා නැති හින්දා මට පටන් ගන්න ඕන තැන හොයා ගන්න ඕන. සමහරట్లాට වරන අපි මොකක් හරි අර පැටලිච්ච දෙයක් මේ දිගාරින්න යනකොට කොන හොයනවනේ. එහෙමයි. මේ දරුවාගේ කොන හොයන්න තමයි මගේ ප්‍රශ්නේ ඇහුවේ. හේතුව මොකද්ද කියලා දැනගන්න. කොතනින්ද මෙයාට කතා කරන්න පටන් ගන්න ඕනේ කියලා. ඔව්. මොකද්ද මගෙන් වෙන්න ඕනේ කියලා කොහොම මෙයා මට කිව්වා මුකුත් වෙන්න ඕනේ නැහැ කිව්වා. මට කිසිම විශ්වාසයක් නැහැ කිව්වා මේ ආගම් මෙලෝ දෙයක් මට කිසි දෙයක් විශ්වාස නැහැ කිව්වා. ඒ මිත්‍යා දෘෂ්ටි එක පැත්තකින්. වර්ණ මේ නියත මිත්‍යා දෘෂ්ටිය එක පැත්තකින් පිළිකාවක ඉන්නේ මොනතරම් භයානකයි. මරණය ආසන්නයේදී අපි සාමාන්‍යයෙන් හිතන විදිහට දරුණු මරණය මේ මොහොතේ උදා වේ කියන මට්ටමටපත් වෙන රෝගයක් ඉන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් මේ සමාජයේ 4 වරන් යවලා වටපිටාවේ හැමතැනම අර පන්සල් ගානේ මේ කෝවිල් ගානේ මේ දේවාල ගානේ අර පල්ලි ගානේ යවලා දැන් මේ ළමයා මේ හෙම්බත් වෙලා මෙයා දැන් හිතාගෙන ඉන්නේ මේ බුදුදහම තියෙන්නේ තර දහම තියෙන මේ දහම තියෙන ඔක්කොම මේ ලේඩ සනීප කරන්න මේවට වෙන්නේ නැති කියලා දැන් පිරිත් කියන්නේ නැති බෝධි පූජා තියන්නේ නැති අරවා මේ ඔක්කොම කරලා මෙයාට දැන් බුදුහාමුදුරුවෝන්වත් විශ්වාස නැහැ. කෙලෙඩි හොඳ වෙලා නැහනේ. ඔව් දැන් තව ලෙඩක් නෙමේක. ඔව්. දැන් ඔළුවටත් ලෙඩක් වැටිලා. මරණය අභියස ඉන්න ළමයාට මරණය පෙනිපෙනි දැන් ඒ ළමයා නියත මිත්‍යා දෘෂ්ටිකයක් කරලා මැරුණොත් එහෙම එක්ක නිරේ එක්ක තිරිසන් ලෝක යන තැනටපත් කරලා. ඉතින් සමාජයට මේක විශේෂයෙන් කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ඕවාගේ ප්‍රතිරූපයක් අර වගේ මානසිකත්වයක ඉන්න කෙනෙක් ඔළුවට දාන්න එපා. දැන් ඔය තැනකට දාලා තියෙනවා. ඔබ හිතයි එහෙම නෙමෙයි හාඳුරන්නේ. ඉතින් බෝධි පූජාවක් තිබ්බත් සැනසෙල්ලක්නේ. ඒ වගේ ඉන්න කෙනෙකුට මේ පිරිත් ටිකක් කියන කෙනෙක් සැනසීමන්නේ කියලා හිතනවා. හැබැයි ඔබ ඒක කියනකොට ඒ අසරණ වෙච්ච කෙනාගේ මනසට දාන්න එපා ලෙඩේ සනීපොයි කියන එක. මොකද හේතුව අපි මේ ලෝකේ දැන් එහෙමනම් ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේට අර මේ හොරු පහර දෙන්න එනකොට වරුණ මොකක් හරි පිරිත් ටිකක් කියලා හරි මොන හරි ආරක්ෂාවක් හොයන්න තිබ්බා. නමුත් අරහත්ත්වයටපත් වෙලා මෙච්චර ඉරිදි තියෙද්දිත් විඳිය යුතු කර්ම විපාකයේ අභියස උන්වහන්සේ එතෙන්දී ඒ සසරේ තියෙන උන්වහන්සේ නැවත එවැනි විපාකයකට ආය උපතක් නැහැ. හැබැයි අර අතීතයේ කරගත්තේ පුරාණ කර්මයේ අභියස යම්කිසි අසරණ වීමක් මේ සංසාරයේ ස්වභාවය තුල තියෙනවා. හරි. හැබැයි උන්වහන්සේගේ මනස අසරණ නැහැ. උන්වහන්සේ අඩුතරමේ ඒ විපාකේ විඳිනකොටවත් උන්වහන්සේගේ මනස සැලෙන්නේ කම්පා වෙන්නේ නැහැ නේ වරුණ. උන්වහන්සේ අකම්පිතයි. අකම්පිතව ඒකට මුහුණ දුන්නා. හැබැයි වර්තමානයේ කම්පා වෙන මිනිස්සෙක් ඒ වගේ කර්ම විපාකයකදී කම්පා වෙන මිනිස්සෙකුට අපි බොරුවට කියන්න ගියොත් එහෙම වා බය වෙන්න එපා මේ පිරිත කියන්න හත්වරක් කියන්න සනීප වෙනවා. මම මේ ස්ථිරව කියන්නේ. සමහර විට කියන මිනිහට සනීප වෙන්නේ නැති. හැබැයි අපි මේකෙන් කියන්නේ මේ ඒ අනුභවය නැහැ කියන එක. නමුත් විපාකය මොන විපාකයක් තියෙනවද කවුද දන්නේ? දැන් ඔය මුකුත් ඕනේ හොඳම උදාහරණ මම කියන්නම් වරුණ. බුදුරජාණන් වහන්සේ බෝධිරාජ කියලා කුමාරයෙක්ගේ මාලිගාවකට වඩිනවා. ඒ මාලිගාවේ ඕපනින් එකට. ඒ කියන්නේ කෝකනද ප්‍රාසාද. හරි. දැන් මේ කෝකනද ප්‍රාසාදේ හදලා මේක හාහාපුරා කියලා
බුදුරජාණන් වහන්සේව වඩම්මල දානයක් පූජ කරලා තමයි මෙයාට මේක විවෘත කරගන්න ඕනේ. ගෙට ගෙවදින්නේ. ගෙවදින එක. එතකොට දැන් එදා මෙයා පොඩි වැඩක් කළා. දැන් මගේ ගෙදරත් හරි ඔක්කොම හරි මේ මට දැන් ජීවිතේ සතුට වෙනුවෙන් තව එකම එක අඩුපාඩුවයි තියෙන්නේ කියලා ඒ තමයි මේ ජෝඩුවට ළමයි නෑ. වරුණ මෙයා හිතුවා අදිස්ථානයක් කරලා පාවඩයක් කියලන්න ඕනේ බුදුරජාණන් වහන්සේට වඩින්න. උන්වහන්සේට දානවල දන්න වැඩ ඉන්න තැන දක්වාම අර මාලිගාවට ඇතුල් වෙන තැන සිට දිග පාවඩයක් එළුවා. එළලා මෙයා අදිස්ථාන කරගෙන තිබ්බ බුදුරජාණන් වහන්සේ මේ පාවඩය උඩින් වැඩියොත් අපිට ළමයි ලැබෙයි කියලා. අදිස්ථානේ දැන් මේ බාරයක් වුණා වගේ වැඩන්නේ. වරුණ බුදුරජාණන් වහන්සේ පාවඩේ පටන් ගන්න තැන වෙනකම් වැඩලා නැවතිලා ඉන්නවා. එතනින් එහාට අඩියක්වත් අර හොල්ලන්නේ නැහැ කියන්නේ. ඒ වගේ උන්වහන්සේ වඩින්නේ නැහැ දැන් ඉස්සරහට. ඉතින් දැන් හැමෝටම ප්‍රශ්නයක්. ඇයි මෙතනින් එහාට උන්වහන්සේ වඩින්නේ නැත්තේ? ආනන්ද හාමුදුරුවන්ට තියෙනවා අග්‍රස්ථානයක් වහා වැටහෙන නුවණින් අග්‍ර. ඒ අග්‍රස්ථානයේ උපස්ථායකයන් වහන්සේට ලැබෙනවාමයි. ඒක ධර්මතාවය. මොකද උපස්ථානෙට ඉන්න උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ කියන එක දැනෙන්න ඕනේ. එහෙමයි. සමහර මහා මෝඩයෝ ඉන්නවනේ උපස්ථානෙට. එහෙම කිසිම මේ තමන් උපස්ථාන කරන කෙනා ඉන්නේ මොන වගේ වමනායපාකමකද කියන එක තේරෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගිලන් උපස්ථාන ගැන කියනකොට උනත් කියනවා ගිලනාගේ ප්‍රත්‍ය අප්‍රත්‍ය දේවල් හැමදේම තේරෙන කෙනෙක් වෙන්න ඕනේ උපස්ථානෙට ඉන්න කෙනා. ආනන්ද හාමුදුරන්ට ඒක තිබුණා. ආනන්ද හාමුදුර ඒ නිසා වහා වැටෙන නුවණින් අග්‍රහින්ද උන්වහන්සේ බැලුවා භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට එනකන් එන්නත් මෙතනින් එහාට නොයන්නත් එහෙනම් මේකට හේතුව මෙතනින් එහාට මේ තියෙන පාවඩේ වෙන්න ඕනේ. හිත කියවන්න බෑ බුදුරජාණන් වහන්සේගේ. නමුත් අනුමාන කරන උන්වහන්සේගේ නුවණින් උන්වහන්සේ කිව්වා කුමාරයාට ඔය පාවඩේ අයින් කරන්න කියලා. ඊට පස්සේ පාවඩේ අයින් කරාම බුදුරජාණන් වහන්සේ වැඩියා. දැන් කුමාරයාට ප්‍රශ්නයක්. මං අච්චර අදිස්ථානයක් කරගෙන හිටියා උන්වහන්සේ ඒකොටින් වැඩියේ නෑ. ඇයි කියලා. හැබැයි එකපාරට ඇහුවෙත් නෑ. අද කාලේ නම් ඔහේ අහයි. අනේ ස්වාමීනි මේ කුඩින් වඩින්නකෝ ගා බල කරයි. හැබැයි මේ මිනිසුන්ගේ තීච්ච ඒ අර ප්‍රතිපත්ති වල ස්වභාවය බලන්න වරුණ මේ උන්වහන්සේ එහෙම වැඩි නැත්තේ මොකක් හරි හේතුවක් නිසා වෙන්නේ නැතිනේ කියලා හිතන්න තරම් මොලයක් බෝධිරාජ කුමාරට තිබ්බා. ඉතින් මෙයා මේ බුදුරජාණන් වහන්සේ දානවල දාලා ඉවරනාට පස්සේ ඇහුවා ස්වාමීනි ඇයි පාවඩ උඩින් වැඩි නැත්තේ කිව්වා ඔබට අතීතේ බිත්තර බිඳපු කර්ම විපාකයක් තියෙනවා. ඒ විපාකේ බලවත්කම නිසා මේ ජීවිතේ කොච්චර මොන ඕමනාවෙන් කටයුතු කළත් දරුවෝ ලබන්න පින නැහැ කිව්වා. ඒ විපාකේ බලවත් කිව්වා. ඒක ඔබට විතරක් නෙමෙයි ඔබේ බිරිඳගේ පැත්තෙන් හරි අඩුතරමේ ඒ වාසනාව තිබුණා නම් මේ එහෙම හරි දරුවෙක් ලැබෙන්න හේතුවක් වෙන්න පුළුවන්. නමුත් බිරිඳත් ඔබත් එක්ක මේ කර්මෙට ඒ ආත්මෙදි හවුල් වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔය දෙන්නාගෙම තියෙන මේ කර්ම විපාකයේ බල සම්පන්නකම හින්දා දරුවෝ ලැබෙන්නේ නැති විපාකයක් මේ වෙලාවේ ඔබට තියෙනවා. ඒ අනිවාර්යෙන් ඒ විපාක දෙනවා. ඒක බුදුහාඳුරන්ටවත් වෙනස් කරන්න බෑ. ඒක කියන්නේ බුදුහාඳුරෝ කියන්නේ හැමතිස්සෙම ලෝකේ තියෙන ස්වභාවය පෙන්නලා දෙන කෙනා. මෙන්න මේක තමයි මෙතන තියෙන විපාකය. මේකට මෙහෙම විපාක ලැබෙනවා කියලා උන්වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට දැන් ඒ කර්මයේ විපාකය උන්වහන්සේ පාවඩේ උඩින් වැඩියා කියලා ගෙවෙනවා නම් එහෙනම් උන්වහන්සේ නොවැඩ ඉන්නේ නැහනේ. උන්වහන්සේ මහා කාරුණිකයිනේ. අනිවාර්යෙන් වඩනවා. එහෙම ගෙවන්නවත් බැරි තරම් බලවත් කර්මයක් හින්දා තමයි වැඩි නැත්තේ. එහෙනම් මං අහන්නේ දැන් ඔබ හිතන්න වරුණ හත්වරුවක් පිරිත් කියලා සනීප වෙන අසනීප නැතුව නෙමෙයි. හරිද? හත්වරුවක් පිරිත් කිව්වා කියලා හෝ අරවරුවක් පිරිත් කිව්වා මේවරුවක් පිරිත් කිව්වා කියලා ආනිසංස තියෙනවා. ඒක අපි ඉලක්ක කරන ප්‍රශ්නේ විසඳුන්නේ නැත අඩුතරම මේකේ පින හරි තියෙනවා. ඒ නිසා මේ පිරිත් කියන එක කිසිසේත්ම මේ නිෂ්ඵල නැහැ. ඒක චේතනාටිකේ හරි පින තියෙනවා. හැබැයි මම මේ කියන්නේ වෙන කතාවක්. මම මේ කියන්නේ අර අසරණ වෙච්ච මිනිස්සයාගේ ඔළුවට දැම්මොත් ඔයාට මේක කරාට පස්සේ ටක්කෙටම හරියනවා. කිව්වට පස්සේ අර මිනිස්සයා අර වගේ විසඳ ගන්න බැරි කර්ම විපාකයක් හින්දානම් අර අසරණ වෙලා ඉන්නේ. අර විපාකෙ විඳින්නේ වේදනාව විඳින්නේ කර්ම විපාකයක් නිසා නේ. විපාකෙ ගෙවන්නම වෙනවනම්
එතකොට එයාට අන්තිමට මොකද වෙන්නේ? අර පිරිත ගැන, එහෙම නැත්නම් අර බෝධි පූජාව ගැන, එහෙම නැත්නම් ඒ කරපු මේ පින්කම ගැන සම්පූර්ණ විශ්වාසෙ බිඳිනවා. විශ්වාසෙ බිඳුනා කියන්නේ අර මිනිසයා අර විපාකේ ගෙවන එකට අමතර තව ඊට වඩා කර්මයක් රැස් කරගන්නවා. එහෙමයි. ඒකින්ද මේ සමාජය ඔන්න ඔය දැනුවත් කිරීමේදී හරිම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම අර දරුවට ඊට පස්සේ වරුණ විශේෂයෙන්ම පැහැදිලිව කිව්වා පටන් ගන්න කලින්ම. දැන් එයා හිටියෙත් නිකන් තරහෙන් වගේ නිකන් මේ මමත් බලෙන් කතා කරනවා වගේ දැන් මෙතන. ඇයි මට ඕනේ නැහැ කිසි දෙයක් කියන තැන. එහෙමයි. එතකොට මං ඒ දරුවට කිව්වා ඉස්සෙල්ලාම එයාට ඔළුවට දාන්න ඕනේ ඔයාට කතා කරා කියලා මට ඇති වැඩකුත් නැහැ කියලා. එහෙමයි. නැත්තම් එයා හිතනවානේ දැන් සමාජය ඇතුලේ වරුණ ඇත්තටම සාත්‍තර කියන අයයි අරයි මෙයයි හැමෝම බලන්නේ මොනවා හරි ඔය අසරණ වෙච්ච මිනිස්සෙකින් කඩා ගන්නනේ. එහෙම දැන් මිනිස්සු ඉන්නවනේ. ඒ නිසා හාමුදුරුවරුත් එක ගුරුකම් මන්ත්‍ර අරක මේක කරනවා. හාමුදුරුවරුත් සමහරලාට මේ මිනිස්සුන්ගේ මේ ඵල ප්‍රයෝජන දැන් ලබනවා. ඉතින් ඒ නිසා මම ඉස්සෙල්ලාම ගෝ පුතේ මම මේ උපදේශ උනත් දෙන්නේ ඔයාට සල්ලි වලට නෙමෙයි. හරිද? එතකොට ඔයාව මේ ශාසනයේ ශ්‍රාවකයෙක් කරගෙන මේ බුදුහාමුදුරුවන්ට තව එක ශ්‍රාවකයෙක් වැඩි කරලා දෙන්න. ඒකෙන් බුදුහාමුදුරන්ට වාසියක් හදන්න. එහෙම නැත්නම් මට ශ්‍රාවකයෙක් හදාගෙන මට තව කෙනෙක් හොයාගෙන දායකයෙක් වැඩි කරගෙන වාසියක් ලබන්න. එහෙමයි. මං එහෙම කරුණු කීපයක් කියලා කිව්වා. එහෙම කිසි දෙයක් මෙතන නැහැ. ඒක කියනකොට වරුණ ඔන්න එයාට ඔළුවට යන්න ඕනේ. මං අන්තිමට කරුණාවෙන් කිව්ව පුතේ මම හැම වචනයක්ම කියන්නේ ඔයාගෙන අනුකම්පාවෙන්. ආගෙන කරුණාවෙන්. වරුණ මේ වෙලාවේ රටේ ගොඩාක් අපිව අහන පිළිකා රෝගීන් ඉන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ ටික චුට්ටක් වැඩි කාලයක් කරන් මේ කියන්නේ. මං අර දරුවට කිව්වා පුතේ අපි ඉස්සෙල්ලම ඔයාට කියනවා මේ කතා කරන මම හෝ මේ ආයතනය තුල හෝ පුතාගේ අසනීපේ හොඳ කරන්නේ මං කිසිසේත්ම ආගේ ලෙඩේ හොඳ කරන්නේ මට එහෙම කරන්නත් බෑ. මං වෛද්‍යවරයෙකුත් නෙමෙයි. මං විද්‍යාකාරයෙකුත් නෙමෙයි. එතකොට පුතේ වෛද්‍යවරුන්ටත් යම්කිසි විදිහක පුළුවන් ද බැරිද කියන එක කියන්න බැරි තැනක ඉන්න අසනීපයකදී මම කොහෙත්ම කියන්නේ බුදුහාමුදුරුවෝ සනීප කරනවා කියලා කියන්නෙත් නැහැ. මේ ධර්මයේ තුල සනීප කරනවා කියන්නෙත් නැහැ. පුතාට මට කරන්න පුළුවන් මොකද්ද? අන්න ඒක එනම් බලමු මොකද්ද කියලා මං එයාගේ ඔලුවට පොඩි ප්‍රශ්නාර්ථයක් දැම්මා. ඔයා හිතන දේ නෙමෙයි අපි කරන්න කියලා. පස්සේ වරුණ මං හිමීට පටන් අරන් කිව්වා මේ මරණය අතේ තියාගෙන ඉන්න අයනේ මේගොල්ලෝ. එහෙමයි. මෙයාලා මේ පිළිකා රෝගීන්ට කිව යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි වරුණ මරණය අතේ තියන් ඉන්න වුන් එක පැත්තකින් පොසිටිව් විදියට හිතන්න හොඳ තැනක් වුන්ගේ ජීවිතේට තියෙනවා. අන්න ඒක මං ඉස්සෙල්ලා මේ දරුවට කිව්වා. ඒ තමයි දැන් පොතේ ඔයත් මැරෙනවා කවදා හරි මාත් මැරෙනවා. මැරෙන එක අපි දෙන්නටම සමානයි. ඒක අපි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් වෙනසක් නැහැ. නෑ. ගැලවෙන්න බෑ. ඔව්. දෙන්නම මැරෙනවා. එතකොට ඔයා ළඟදි මැරෙයිද මම ළඟදි මැරෙයිද කියලා කියන්න ඔයාටත් බෑ මටත් බෑ. මොකද ඔයාට කලින් මගේ ජීවිතේ නැති වෙන්නත් ඕන තරම් හේතු තියෙනවා. හැබැයි අපි දෙන්නගේ එකම වෙනස ඔයාට ඉක්මනින්ම මරණයට හේතු තියෙනවායි කියලා ඔයා මේ අසනීපෙ හින්දා හිතනවා. අඳුරගෙන තියෙනවා. මට තාම එහෙම අඳුරගන්න දෙයක් වෙලා නැහැ. එතකොට මගේ මරණය ඉක්මනින්ම වෙයි කියලා මම අඳුරගෙන නැතිකමත් ඔයාගේ මරණ ඉක්මන් වෙයි කියලා අඳුරගෙන තියෙන එකත් විතරයි අපි දෙන්න අතර තියෙන වෙනස. එතකොට ඔය අඳුරගත්ත එක නිසා ඔයා දුක් විඳිනවා. මං අඳුරගෙන නැති හින්දා මං ඔහේ සතුටින් ඉන්නවා. තාම මැරෙන්නේ නැහැ වගේ. එතකොට අඳුරගත්ත එක දුක් විඳින්න හේතුවක්ද අඳුරගෙන නැති එක සතුටට හේතුවක්ද කියන එක ඔන්නම විස්තර කරලා දුන්නා. ඒක මම උදාහරණ උපමායක කියලා දුන්නා. දැන් ඒ කියපු ඔක්කොම කියන්න බෑ මෙතන. හැබැයි ඒගොල්ලෝ නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි වරුණ අවසානයේ දරුවා ඒ එක්කගෙන ආපු 100ටත් පින් දුන්නා. ඒ හැමෝටම එයා දැන් අද මට නිතරම කතා කර ඒ පවුලේ අම්මා තාත්තා මේ මුණ ගැහිලා අර උපදෙස් ගන්න අවස්ථා ඉල්ලනවා. ඉතින් නමුත් අර අවාසනාව කියන්නේ එවැනි රෝගීන් රටේ දහස් ගණන් ඉන්නවා. සමහරලාට අපිට හැමෝටම පුද්ගලිකව නිතර කතා කරන්න අවස්ථාව නැති නිසා මම මේ වගේ පොදුවේ කිව්වේ. වරුණ දැන් ඇත්තටම හිතන්න මම නිකන් ඕක කෙටියෙන් අපි මෙහෙම හිතමුකෝ. මම දන්නේ නැත්තම් අසවල්දා මැරෙනවා කියලා කිසිම සූදානමක් නැතුව තමයි මම ඒකට මුහුණ දෙන්නේ. හැබැයි දැන් මේ දරුවෝ කවුරු හරි මේ
මරණය අතේ තියාගත්ත අසනීපයක් නිසා ඉන්න කෙනෙක් අසවල් දවසේ මැරෙනවා කියලා දැන ගැනීම ඇතුළෙම යාට ඒකට සූදානම් වෙන්න ඉඩක් තියෙනවනේ මං අහන්නේ. මේක ඒගොල්ලන්ගේ ඔළුවට තේරුම් කරලා දෙන්න ඕනේ. අපි දන්නවා දැන්. අපි දැන් සූදානම් වෙන්න ඕනේ. අපි අර වන්දනා ගමනක් යන්න හදනකොට ලෑස්ති වෙනවා වගේ වැඩක් නේ. දැන් ඔබ හිතන්න නිවසක මෙහෙම ගම උපමාව කුලියට ඇඳුමක් ගන්නවා. හරිද? මේ ඇඳුම කොයි වෙලේ හරි දෙන්න ඕනේ. මේක ස්ථිරයි. මේක සදාකාලික ඇඳන් ඉන්න බෑ. මේක දෙන්න ඕනේ. දැන් මේ ජීවිතෙත් ඒ වගේනේ. මේ මනුස්ස ජීවිතේ ගත්තා මේක හරියට කුලියට ගත්ත ඇඳුමක් වගේ. හරි ජොලි කර කර ඇඳගෙන ඉන්නවා. නට. හැබැයි දෙන්න ඕනේ. හැබැයි මේක දෙන්න ඕනේ කොයි වෙලේ හරි. දැන් වරුණ මේක දෙන්න ඕන දවස හරියටම දන්නවනම් මේ දවසේ මේ ඇඳුම ගලවලා දෙන්න ඕනේ කියලා. මේ වෙලාවට තමයි මේක දෙන්න ඕනේ කියලා දැනෙනවනම් තේරුමක් තියෙනවනම් එතකොට ඒ වෙලාව වෙනකොට වෙන ඇඳුමකට යන්න අවශ්‍ය මේ මොකක් හරි අපිට පුළුවන් සූදානමක් වෙන්න. නැත්තම් අරක එකපාරට දෙන්න ඕන ඇඳගෙන නටනට ඉන්නකොට අයිති සමහරට ටවුන් එකේ. හරිද? අර අයිතිකාරය ඇඳුම ගන්න වෙලාව ආවා. දැන් ඔන්න අයිතිකාරය එකපාරට හම්බ වෙනකොට අපි සෙනගක් ආස්සේ. අයිතිකාරයත් මහා මුතු මිනිහෙක්. අපිට මේ අයිතිකාරයත් එක්ක ගිවිසුම් ගහ ගන්න බෑ. අනේ අයියේ මට පොඩ්ඩක් මෙතන සෙනගනේ අයියේ මට කොහේ හරි තැනකට යනකන් ටිකක් වෙලාව දෙන්න. මං තාම වෙන ඇඳුමක් හොයාගත්තේ නෑ අයියා මට ඇඳුමක් හොයාගන්නකම් පොඩි වෙලාවක් දෙන්න මොකක් හරි. එහෙම මේ අයිතිකාරයත් එක්ක ගිවිසුම් ගහ ගන්න බෑ කරුණ. මේ ආවිල්ලා මහා අමුතු අයිතිකාරයෙක්. මෙහා අපි කොතනද ඉන්නේ කොහෙද ඉන්නේ මොනවා කරද ඉන්නේ ඒ කිසි දෙයක් අයිතිකාරයට වගක් නෑ. අයිතිකාරයා ආවා ගලෝ ගත්තා. හරි ඉතින් කලහල්ලකෝ. වරුණ මේ ජීවිතේ මරණය විසින් උදුරගන්න අන්නේ වගේනේ. කොතනද කොහෙදද කියලා දන්නේ නැතුව. එතකොට අර අයිතිකාරයේ කරුණාවන්ත අයිතිකාරයෙක් ඉන්නවා. මෙයා කල්ැතුව දැනුම් දෙනවා. ඔන්න මම මේ වගේ කාලෙකින් ගන්නවා ඇඳුම කියලා. එතකොට වරුණ දැන් ඉතින් ඇඳුම අහිමි වෙන බව දන්න හින්දා වෙන ඇඳුමකට යන්න අවශ්‍ය කරන පෙර සූදානම කරගන්න වෙලාවක් තියෙනවා. ලං වෙන්න මතක් කරනවා. දැන් මේක දැන් අරයා ගන්නවා එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්න ඕනේ කියලා ඊළඟ ඇඳුමකට. එතකොට මේ ඔබ හිතන්න පිළිකා රෝගියෙක් ඒ වගේ තැනක නෙමෙයි තින්නේ. එයාට තියෙනවා එහෙම අවස්ථාවක්. දැන් අපි ඇවිල්ලා ඔහේ ඉන්නවා ටවුන් එක ආස්තේ කොහේ හරි අපේ අයිතිකාරයා එක පාට ගලවගෙන. හැබැයි වරුණ අපි කිව්වට අපි කවුරුත් දන්නේ මේ අපි ඉන්නවා අපේ ඇඟ ඇතුළේ එවැනි පිළිකාවකට හේතු තියෙනවද නැද්ද අපි කවුද දන්නේ? ඔබට මට මේ අහන හැමට ඒ භයානකකම ජීවිතේ තියෙනවා. එතකොට අපි පිළිකා රෝගියෙක් කියලා වෙන කෙනෙක් ගැන කතා කරාට දවසක අපි ගැන ලෝකයා කතා කරයි. අන්න අසවල් හාමුදුරන්ට පිළිකාවක් කියලා. ඉතින් ඒ වගේ තැනකට ආවොත් මම නම් දැම්මම තේරුම් අරන් තියෙන දේ තමයි අපි දැම්මම හිතලා තියෙන දේ තමයි මරණය කියන මේ ධර්මතාවය. අපේ මේ ජීවිතය කියන ඇඳුමේ අයිතිකාරයා මේ ඇඳුම ගලව ගන්න වෙලාව වගේ නම් මරණය කියන එක මේක කොයි වෙලේ හරි මේ මිනිහා ගලව ගන්නවා මම ඊළඟ ඇඳුමට සූදානම් වෙන්න ඕනේ. හරිද? එහෙම නැත්තම් මේ අනුන්ගේ ඇඳුම් ඇඳිල්ල නවත්තන්න මහන්සි වෙන්න ඕනේ. මේ දෙකෙන් එකක් අපි තීරණය කරන්න ඕන. ඒකට ක්‍රියාත්මක වෙන්න ඕන. එක්කෝ මේ ප්‍රශ්නෙට විසඳව මේ එක එක්කෙනා පිට ඇඳුම් ඇඳ ඉන්න එක නවත්තන්න. දැන් වරුණ ඔයයි මායි මේ ඇඳුම් ඇඳිල්ල කොච්චර කරන්නේ නැද්ද? හරිද? ගලෝ දෙනවා. එක තැන්වල යනවා ගලෝ දෙයියෙක් වුණත් ගලව ගන්නවනේ. මේකේ වැඩේ කියන්නේ වරුණ දැන් අපි කියමු විධායක ජනාධිපතිකම හම්බුණත් ඒ ජීවිතය කියන කොලියට ගත්ත ඇඳුම දෙන්න ඕන. ආයි කොතනද කියලා නෑ ගලව ගත්තා. සමහර අය ටවුන් මැද්දේ ගලව ගත්තානේ. අපි ගත්ත ප්‍රේමදාස මහත්තයා මේ මහා සෙනගක් මැද්දේනේ යාගේ ගලව ගත්තේ ජීවිතය කියන ඇඳුම. මරණේ කොතනද කවුරුත් දන්නේ නෑ. කොයි වෙලාවෙ කොහොමෙයිද? ඒ දැන් ඉන්න ලොක්කලට අයියලටත් කියන්න තියෙන ඕක තමයි. කොයි කොතන කොහොම මේක ගලවගනිද අපි කියන්න දන්නේ. මම දේශපාලනතොර හරි බලවත් මම මහ ප්‍රබලයෙක් මම මෙච්චර කාලයක් නායකයා මට මෙච්චර ධනෙ තියෙනවා මට මෙච්චර බලය තියෙනවා කියලානේ අපි පුදුම අසරණ මේ කුලියට ගත් එක සතුටු වෙවි යනවා. ඉතින් එහෙනම් අපි ජීවිතේ අර මරණානුස්සතියට හොඳ පිළියමක් වෙනවා. ඇත්තටම පිළිකා රෝගියෙකුට මේක තේරුම් කරලා දුන්නොත්. එතකොට ඔවුන් මනසින් කඩා වැටිලා මේ බෝධි පූජාතියේ සෙත් කවි කිය මේ ජීවත් වෙන්න හොය පීඩණයෙන් යන වෙලාවේ ඔවුන් මනසින් සැහැල්ලුවෙන් මේ තව ධර්මයට යොමු වෙයි භාවනා කරයි මේක හරියට තේරුම් ගත්තා.
අන්න එහෙම කරනකොට ඒ වරුණ කියන්නේ එතකොට ඔබ වහන්සේ කියන විදිහට ඒ තියෙන බෝධි පූජාව බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය කෙරෙහි තියලා ඒ ධර්ම අවබෝධය කරා යන මගක් හදාගන්න පුළුවන්. මං ඕක කිව්වා. මේක හරියට තේරුම් අරන් ගියාට පස්සේ එතකොටත් යනවා බෝධි පූජාවට. දැන් මම මේ බෝධි පූජාවෙන් නැවැත්තුවේ නෑ. එහෙමයි. මං අර දරුවට දැන් මේ ශාසනය කියන්නේ මොකක්ද කියලා බුදුහාමුදුරුව මේ ජීවිතයේ පිළිබඳව දකින්න ඕන දැක්ම පෙන්නලා දුන්නේ කොහොමද කියන ටික කියලා දීලා ඊට පස්සේ මං කිව්වා දැන් බෝධි පූජාවලට යන්න ඕනේ. අම්මලාට කිව්වා මේ වගේ ටයිම් දෙන්න මෙහෙම එක්කන් යන්න. මං කිව්වා මෙයා යන්න ආසයි කිව්වා කොහෙද මේ දල්දා මාලිගාවට. මං කිව්වා කොහොම හරි සතියකට එක දවසක් හරි පුළුවන් වෙලාවක මාලිගාවට එක්කගෙන යන්න. ඒ වෙනකොට වරුණ දැන් යන්නේ මාව සනීප වෙයි කියලා හිත නෙමෙයි. දැන් යන්නේ ජීවිතේ මේ ඉන්න කාලය ඇතුලේ ආධ්‍යාත්මිකව විඳින සුවය වෙනුයි. සමහර විට වරුණ අපි නොහිතුවට ඒ සුවය, ඒ විඳින සැනසෙල්ල, ඒ විඳින මානසික තෘප්තිය තුළ සනීප වෙන්නත් බැරි නේ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සහ ඒ කරන පින තුළ අපි නොහිතුවට සමහරවිට ආපහු ආයුෂතව දික් වෙන්න පුළුවන්. එහෙමයි. කර්ම විපාකයක් තිබ්බනම් ඒ කර්ම විපාක යම්කිසි කාලයකට තව යටපත් වෙන්න පුළුවන්. මේ භෞතික වශයෙන්ොත් මේ ශරීරයේ තියෙන පිරිසිදු වීම, ලේ ධාතුව පිරිසිදු වීම තුළ සමහරලාට වෛද්‍ය විද්‍යාවෙන් බෙහෙත් දීලා කරන්න බැරි තරමට අසනීපෙට යම්කිසි සුවයක් එන්න පුළුවන්. අපේ හන්දර මම මෙහෙම හෙව්වොත් දැන් ඔබ වහන්සේ කියු කාරණා දෙක ගලපා බලන විට අපි බියකින්, තැති ගැනීමකින් පින්කම් කරනවාට වඩා මානසික තෘප්තියකින්, සතුටකින් පින්කම් කරනීමේ වාසියක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. නැත්තම් කිසි පළක් නැහැ වරුණ. ඒ කියන්නේ දැන් ඔය බෝධි පූජා තියෙන අයගෙන් මන් දැකලා තියෙන 99.9%ක්ම ඉන්නේ බයෙන්, පීඩනෙන්, තැති ගැනීමෙන්. කිසිම වැඩක් නැහැ. ඇයි? අර බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරපු එකක් තමයි බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා. මනුස්සා භයතජ්ජිතා කියුවේ මිනිස්සු බය තැති ගැනීම ආවට පස්සේ බහුං වේ සරණං යන්ති. බොහෝ දෙනා සරණ යනවා මොනවද? ආරාම රුක්ඛ චේත්‍යානි. මේ ගස්කල් පර්වත මේ වගේ දේවල් සරණ යනවා අර බය තැති ගැනීම ආවම කිව්වා. එහෙමයි. ඉතින් අපිට පේනවා කිසිම ආධ්‍යාත්මික සැනසෙල්ලක් ඇතුව නෙමෙයි යෝන් ඒ දේ කරන්නේ. ඒ කියන්නේ දැන් භක්තිමත් භාවයේ බය මූලික වූ හැඟීමකින් තමන්ගේ ආරක්ෂාව වෙන ඒ බය කියන්නේ වරන දැන් අපි හිතමු නුග ගහක් ළඟ මොකක් හරි පහනක් පත්තු කරලා අසනීපයක් සුව කරගන්න ඕනේ කියලා කරන මේ කටයුත්තේ අපි කියන්නේ නුග ගහට තියෙන බයකුත් තියෙනවා. ඒ බය නෙමෙයි. මේ මනුසා බයතජ්ජිතාගේ බය තැති ගැනීම කිව්වේ අර ගහට තියෙන බය තැති ගැනීම නෙමෙයි. මේ තමන්ට තියෙන ලෙඩ දැන් අපි කියමු ලෙඩකට සනීප වෙන්න කියලා පහන පත්තු කරනවා කියලා. මේ රෝගයට තියෙන බය තැති ගැනීම. මරණයට තියෙන බය තැති ගැනීම. එහෙම නැත්නම් දැන් බලන්නකො සමහරු අපි නුග ගස් ඕනේ බෝධි පූජාවම සමහරු විභාගේ පාස් වෙන්න ඕනේ කියලා බෝධි පූජා තියෙනෝනේ. තියෙන බය තැති ගැනීම නෙමෙයිද? විභාගෙට තියෙන බය. විභාගේ ෆේල් වෙයි කියන බය. හරි. එතකොට ඒ බය තැති ගැනීම නැත්නම් මේ බෝධියට බය නෙමෙයි. එතකොට නඩුවකින් පරදී කියලා ගිහිල්ලා බෝධි පූජා තියෙනවා. ඒ බය නඩුවට තියෙන බය. ඉතින් තන්නේ කර දැන් අද ගොඩාක් මේ බෝධිය වටාර ඉල්ලගෙන ඉන්න කොඩිවල තියෙන අපල බය. ඒ රාෂ්ටක බය. එතකොට මේ ග්‍රහදෝස් බය. මේ බය තැති ගැනීම එක්ක බෝධියට නම් මෙලෝ බයක් නෑ. අර අත්ත කැඩෙන්න ඉල්ලගෙන මේ ඒකේ කොඩිකට ගහන්නේ. බෝධිය උඩ නගින්න ගියොත් එහෙම ඕක සනීප වෙනවා කියලා අනිවාර්යයෙන්ම නගිනවා. අර කටු විබල නගිනවා වගේ නගී කට්ටිය පොලිමට. දැන් ගහකට කිරිවැක් කරුවාම මොකද වෙන්නේ? මැරෙනවනේ. අපි කරනවනේ. ඔව්. කිසිම බෝධියට බය නැහැ. බෝධියට බය නැහැ. පිළිමෙට බයත් නැහැ. මේ ලෝකෙ බය නැහැ. හැබැයි ඒ රාෂ්ටක වලට අපල වලට ඒවට පුදුම බයක් තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ ඒක ප්‍රතික්ෂේප කළේ. උන්වහන්සේ කිව්වේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන අවබෝධයක්, චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ අවබෝධය තුල බෝධි පූජාවකට යන කෙනා තමයි වරුණ සැනසෙල්ල විඳින්නේ. ඉතින් ඔය වගේ බය තැති ගැනීම එක්ක ඔතෙන්ට ගියපු මනුස්සයර කවදාකවත් අර කියපු අඩුතරමේ ඒ ලෙඩ රෝග බයෙන් නිදහස් වෙන්නවත් බෑ. අන්තිමට වෙන්නේ අර වගේ දෙයක් තමයි. අර වගේ බය තැති ගැනීම එක්ක ගියා බෝධි පූජාව සාර්ථකත් නැහැ. ඊට පස්සේ හිතනවා බෝධි පූජාව වැඩකුත් නැහැ. නේ? ඉතින් එහෙනම් මම කිව්ව කාරණාව තුළ පිරිත හොය බෝධි පූජාව හෝ වේවා
ඒකෙන් ඇත්තටම ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමය තමයි ඔය අපි කිව්වේ. එහෙමයි. නැතුව මේකෙන් සනීප වෙයි වරු 7ක් කියන්න දවස් 7ක් බෝධි පූජාව තියන අර පාට මල් ටිකක් ගේන්න කිව්වා කියලා ඒ මිනිස්සුන්ට නිකන් බොරුවට රවට්ටන්න එපා. අපි සමාජය ඇතුලේ මේ අර අසරණ වෙච්ච මිනිස්සයව තවත් අර කබලෙන් ලිපට ඇදලා දානවා වගේ ඇදලා දෙමින්ලා නිතින් වරුණ නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා කියන්නේ ඒක කබලෙන් ලිප නෙමෙයි. ඒක නිකන් නරාවලට දැම්මා වගේ. කිලිම නිරේට නෑදලා දැම්මේ. මේ සුගතියක විඳින කර්ම විපාකේ මොනතරම් පුංචි දෙයක්ද? නිරෙත් එක ගත්තට පස්සේ මේ වගේ බුදුහාමුදුරුවොත් එපා මට පන්සලුත් එපා ධර්මෙත් එපා මුකුත් එපා ඔබ වහන්සේලාත් එපා කියන තැනට ආවොත් ඒ තියෙන විපාකේ ඇවිල්ලා ඒකට විඳින ඒ වචන වලට තියෙන විපාකේ ගෙවනවට වැඩිය හොඳයි මේ අසනීපෙන් ඒ මොහොතේම ජීවිතේ නැති කරගන්න එක. ජීවිතේ නැති කරගන්න කියන්නේ සියද වෙනසා ගන්න එක නෙමෙයි. ඒ ජීවිතේ අහිමි වෙනවා ඒක සැපයි ගිහිල්ලා අර නිරේ දුක් විඳිනවට වැඩිය. කියන්නේ අපි මේ කියන ආනන්තරීය පාප කර්මයටත් එහා ගිය දරුණු විපාකයක් ඒතකොට මේ තියෙන්නේ අපිට මුලක් මැදක් අගක් හොයන්න බැරි. වරුණ ආනන්තරීය පාප කර්මයට වඩා නියත මිත්‍යා දෘෂ්ටිය භයානකයි. හේතුව මොකද? ආනන්තරීය පාප කර්මයට නිශ්චිතව නිරේ උපදින්න වෙනවා. නියත මිත්‍යා දෘෂ්ටියටත් නිශ්චිතව නිරේ උපදින්න වෙනවා. ඔය රතන සූත්‍රයේ පෙන්නනවා මේ කර්ම 6ක් තියෙනවා. ඒ 6න් නිදහස් වෙනවා සෝවාන් වෙච්ච කෙනා. කර්ම 6 තමයි ආනන්තරීය පාප කර්ම ටිකයි නියත මිත්‍යා දෘෂ්ටියයි කියන 6. එතකොට ආනන්තරීය පාප කර්ම 5ක් තියෙනවානේ. ඒ 5යි නියත මිත්‍යා දෘෂ්ටියයි. එතන මේකේ භයානක ආනන්තරීය පාප කර්ම නෙමෙයි. භයානක නියත මිත්‍යා දෘෂ්ටිය. හේතුව ආනන්තරීය පාප කර්මයට කල්පයයි නිරේ යන්න තියෙන්නේ. එහෙමයි. කාලයක් තියෙනවා. කල්පයයි. කාලයක් තියෙන එක කල්පයයි. සමහර විට නියත මිත්‍යා දෘෂ්ටිය බලවත් වුණොත් බලවත් නැත්නම් ආනන්තරීය පාප කර්මේ තරම්වත් නිරේ යන්නේ නැතුව තිරිසං ආත්මිකින් බේරෙන්න පුළුවන්. හැබැයි බලවත් වුණොත් වරුණ සමහරවිට කල්පෙට වැඩිය කල්ප දැන් ඔබ බලන්න පුස්ස බුද්ධ ශාසනයේදී ඔය බිම්බිසාර රජුරුව ඒ කාලේ එක සිටු ආත්මයක් ලැබලා ඉන්නකොට පුස්ස බුදුරජාණන් වහන්සේට හරියට ගෞරවයෙන් දන් දුන්න කෙනෙක්නේ. ඒ දානේ වළක්වන්න හැම විදිහෙම වැඩ කරපු නියත මිත්‍යා දෘෂ්ටිකයෝ ටිකක් හිටියනේ. මෙයාගේ ඥාති කට්ටිය. මේ නියත මිත්‍යා දෘෂ්ටිකයෝ ටික සමහරලාට අර එදා ඒ සිටුතුමා දෙන දානේ වළක්වන්න ඇතැම් වෙලාවට බුදුහාඳුරෝ වඩින්න ඔන්න මෙන්න තියලා අර දානේ ලෑස්ති කරපුවා කාලා මේගොල්ලෝ අරවා විනාශ කරලා යනවා. දැන් අර මිනිස්සයාට අසරණයි බුදුහාඳුරන්ට දාන ටික ලෑස්ති කරන්න වෙලාවකුත් නැහැ. උන්වහන්සේ මේ සිටු මාලිගයට කිට්ටු වෙන්න ඔන්න මෙන්න තියලා කනවා. අර ටික ඔක්කොම විනාශ කරනවා. වරුණ එක පැත්තකින් නියත මිත්‍යා දෘෂ්ටි අනෙක් පැත්තෙන් බුදු කෙනෙකුගේ දානේ විනාශ කර බලක්ව කරපු අකුසල් මේ ඔක්කොම කර්ම ටික කැරකෙලා විපාක දෙන්න ගත්ත ගැනිල්ල කල්ප කීයක්ද කියලා ඔබ හිතන්න. පුස්ස බුදුහාමුදුරෝ කල්ප 100කට කලින් පහළ වුණේ. එතකොට මෙයාලට කාශ්‍යප බුද්ධ ශාසනය වෙනකම්ම නිරේ දුක් විඳින්න උනා. කාශ්‍යප බුදුහාමුදුරෝ කියන්නේ මේ භද්‍ර කල්පෙමනේ. මේ අපිට කලින් බුද්ධ ශාසනයේ බුදුහාමුදුරෝ. එතකොට ඒ නිරෙන් නිදහස් වෙලා ඉන්නේ පෙරේත ආත්මයකට. හරි ඒත් සුගතියක් නෙමෙයි වරුන්. එහෙම. ඉතින් ඒ කට්ටිය තමයි ඔය බිම්බිසාර රජුරුව අර වේළුවනාරාමේ පූජා කරපු දවසේ මේ දකින්නේ පින් ඉල්ල. දැන් ඔය ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාව පවා දේශනා කරන්න උනේ ඔය උන්න හෙලා ටික හින්දා. ඒ පෙරේත ආත්මේ. එතකොට කාශ්‍යප මං කල්පනා කරේ පුස්ස බුද්ධ ශාසනයේ සිට කාශ්‍යප බුද්ධ ශාසනය දක්වා කල්ප 100ක් තිස්සේ නිරේ දුක් විඳනනම් කමයන් මෙතන ඊට වැඩිය භයානකයි මේක. ඒ නිසා ඔය අසනීපව ඉන්න මිනිස්සෙක්ව නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන විදිහේ විකාර කරන්න එපා. සාසනෙත් එක්ක සෙල්ලම් කර කියලා අපි ආයෙත් කියනවා. මරණය කරා යන මිනිස්සයා උපනීයති කියලා කිව්ව මරණය කරා ජීවිතේ පමුණවනවා දකින්නකොට මේ යම් මිනිස්සෙගේ ඒ මිනිස්සයා ගැන අනුකම්පාවක් ඇත්තටම තියෙනවා නම් ධර්මය ගැන අවබෝධයක් ඇති කරවන්න. ඒක තමයි කරන්න ඕන හොඳම දේ වරුණ. හොඳයි මම හිතන්නේ හොඳටම සෑහීමකටපත් වෙන්නට පුළුවන් සාකච්ඡාව ශ්‍රවණය කළේ අපේ හාමුදුරන් වහන්සේ මේ පහදලා දුන්නේ එක මම හිතන්නේ අපේ හාමුදුරනේ ඒක ඊට ඔබ වහන්සේට කොතරම් පුණ්‍ය අනුමෝදනා කළත් මදි කියලා හිතෙනවා. මොකද අපි අසරණයි. ඇත්තටම අසරණ වෙලා ඉන්නවා. ඒ අසරණ මනුෂ්‍ය ජීවිතයල් අද මේ මොහොතේ අපි හැමතැනදීම අසරණයිනේ. ඒ අසරණතාවය තවත් වැඩි වෙනවා. ලෙඩක් දුකක් හැදුනහම අසරණ වුනහම ජීවිතේ මරණය පේන මට්ටමට ආවහම. හැබැයි එවැනි තත්වයකදී අපි බහුතරයක් ක්‍රියාත්මක වෙන්නේ ඔය ඔබ වහන්සේ පහදලා දුන්නු මතේ නෙමෙයිද? මිත්‍යා දෘෂ්ටියට වැටෙන මාර්ගයෙන් නෙවෙයිද? ඒ නිසා මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා ගන්නට
ඔබ වහන්සේ කරපු මේ මරණය ඇසුරු කොටගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානය පදනම් කරගෙන කරපු මේ විග්‍රහය දාමත්ම වැදගත් වුණා අපිට. ඔබට හොඳට දැනෙනම ඇති මරණානුස්සතිය වඩන්න සහ අවබෝධයෙන් පින්කම් කරනවායි කියන්නේ මෙන්න මේක තමයි. ඔබ මේ මහා ධර්මදායාදය ලබන්නේ ඒ අවබෝධය උදෙසාමයි. ඒ ධර්මදායාදයක් දවස තුලදී මම හිතන්නේ වෙනස් මගකින්ම ලබන්නට ඔබට අවකාශය ලැබුණා. ඒ කුසල ශක්තිය ඔබේ ජීවිතේ නිවීමත් අපේ හැමදෙනාගේම ජීවිතේ නිවීම උදෙසාම වෙනවා. ඒ මාර්ගයේ පාදලා දුන්න අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ ධර්මාවබෝධය පිණිස උන්වහන්සේට මේ කුසල හේතු වේවා කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. හාමුදුරනේ අවසාන විනාඩි කිහිපයට ඇවිල්ලා තිබෙන්නේ. මට හිතෙනවා මේ බවුන් පැලස් ඉඳලා තමයි අද අපි මේ වැඩසටහන පටිගත කරන්නේ. බවුන් පැලසට උඟ කාලයකට පස්සේ මමත් ආවේ. හරි අපූර්වත්වයක් දැනෙනවා. දැන් නිසසල පරිසරයක තිබෙන මේ බවුන් පැලස තව නොබෝ කාලයකින් යෝගීන්ට Tamanගේ ආධ්‍යාත්මික සුවතාවය හදන මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් තිබෙන්නේ. අපි හැමෝටම සඳහා ඇති සූදානම අපි අද වැඩසටහන අවසානයේදී මතක් කරමු. වරුණ අපිට මේ නේවාසික පුහුණු වෙන යෝගීන් වෙනුවෙන් අත්‍යවශ්‍ය දෙයක් මේ වෙලාවේ අපේ ශ්‍රාවකයන්ට දැනුවත් කරන අතරම මේ සමස්ත සියලු ගොඩනැගිලි මේ භූමිය පූජා කිරීම සියල්ලම net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ කැපවීම දායකත්වයේ මත net FM නාලිකාවත් එහි ශ්‍රාවක ශ්‍රාවිකාවනොත් තමයි මේ බවුන් පැලැස්ස කියන ආයතන ලෝකෙට දායාද කරේ. අද ඕන්ට ඵල ලබන අවස්ථාව තියෙන්නේ. අපි වරුණ මේ නේවාසිකව පුහුණුවට අවශ්‍ය කරන ඒ භාවනාවට වාඩි වෙනකොට වමනා කරන මේ කුෂන් එකක් තියෙනවා. මෙන්න මේ කුෂන් අපි සමහරලාට ධාතු වන්දනාවට ආපු ඇත්තෝ දැක්කා මැටි ලෙන් කුටි ටික. ඉතින් ඒ ලෙන් කුටියේ මහරහතන් වහන්සේලා වැඩ සිටි කුටි. නමුත් ඒ කුටියෙන් කොටසයි වුන් දැක්කේ අර යම්කිසි ධාතුන් වහන්සේලා කරඬුව වෙනුවෙන් පුංචි වේදිකාවක් හදලා මලින් සරසලා තිබුණේ හරියට වාඩි වෙන ආසනේ දකින්නේ නැහැ එදා පින්කමේදී. ඒ ලෙන මේ මැටි ලෙනක්. දැන් සමහරව හිතන්න පුළුවන් වරුණ එදා පින්කමට ආපු කෙනෙක් දැන් කරඬුව තියෙන උස මට්ටමකින්නේ. ඒ මට්ටමෙන් අපිට වාඩි එතන හිර වෙලා වගේ නැද්ද කියලා හිතෙන්න බලන්න. නමුත් තව පහතට තියෙනවා. ඒක පහතයි. නමුත් ඒ පහත තියෙන ආසනය තුල කරඬුව තියන්න බැහැනේ. ඒ නිසා තමයි ඒක උස්සලා හදලා තිබුණේ. ඇත්තටම ඒ මැටි ලෙන් කුටි තුලට සහ පරයන්ක ආසන සහිත සක්මන් මලු තියෙන ප්‍රදේශයේ භාවිතාවට අපි කුෂන් 50ක් භාවනාවට අවශ්‍ය කරන කුෂන් 50ක් පිළියෙල කරමින් සිටිනවා නාවල පැත්තේ ආයතනයකින්. ඉතින් අපිට මේ කුෂන් ටික සම්බන්ධීකරණයට සම්බන්ධ වෙච්ච ස්වාමින්වහන්සේ නමක් මේක නොමිලේ පූජා කරන්න අවස්ථාවක් ගැන කතා කළත් අපි හිතුවේ එක කුෂන් එකක් එක කෙනෙකුට කැමති විදිහට පූජා කරලා ඒ කුෂන් ටික මොකද මේක වරුණ භාවනාවට වාඩි වෙන කෙනා එක්කෙනෙක් නෙමෙයි එක කුෂන් එකක වාඩි වෙන්නේ කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් ඒ කුෂන් එකේ වාඩි වෙනවා. ඒ වාඩි වෙන හැමෝම වාඩි වෙලා විහිළු තහළු කර කර නෙමෙයි ඉන්නේ අර කුෂන් එකේ වාඩි වෙලා හිත මේ ආධ්‍යාත්මික නිවන්න පුහුණුවක යෙදෙන්නේ. ඇවිලුණු හිත නිවෙන තැනට. ඉතින් ඒ නිසා මට හිතුණා මේ කුෂන් ටික තනි දැන් මේ ආයතනෙන් පූජා කරනවා හෝ තනි කෙනෙක් පූජා කරන එකට වැඩිය මමත් ඒක කුෂන් එකක දායකත්වයේ දරන්න ඕනි කියලා හිතුණා මට. මොකද ඒ කුෂන් එකේ වාඩි වෙන්නේ දැන් අපි ගොඩ නැගිලි හැමදේම හදන දායකත්වයටත් වැඩිය අර කුෂන් එක මත වාඩි වෙලා හිත සමාධිගත කරනවා කියන තැන ඒ පින වරුණ පුංචි නෑ. ඒකින්ද මමත් කුෂන් එකක දායකත්වයක් ගත යුතුයි කියලා හිතුණා. ඒතර තව 49ක් තියෙනවා. ඒ 49 දෙනෙකුට අපි අවස්ථාව දෙනවා මේ පොඩි කුෂන් එක. ඉතින් ඒ කුෂන් එකට කැමති කෙනෙකුට එකතු වෙන්න මේ පිනට කැමති කෙනාට. ඒ සඳහා කාර්යාලයේ ජංගම අංකයක් අපි මේ වෙලාවේ ලබා දෙනවා. මොකද කාර්යාලයේ තියෙන ස්ථාවර අංක මේ දවස්වල භාවිතා කරනට වැඩිය ඒ වැඩ කරන දරුවන්ට ගෙවල් වල ඉඳලම තාමත් අපි මේ සම්බන්ධීකරණ කටයුතු කරන්න අවස්ථාව හදලා තියෙන්නේ. අපි ඔබට සිහිපත් කරනගේ අංකය 0.7 1.7 365 345 0.7 1.7 365 මේ දුරකථන අංකයට කතා කරලා කුෂන් එක හිම නැත්නම් මේ භාවනාවට යොදා ගන්න ඇතිරිල්ල සකසන්න දායක වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් සමගින් අද දවසේ වැඩසටහනෙන් අපි සමුගන්න සූදානම් වෙන්නේ. ජීවිතය කොයි මොහොතේද මරණය අපට උදා වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මගේ ඊළඟ පැනේ තිබුණෙත් කර්මය
අපට හඳුනා ගන්නට බැයිද කියලා විපාකේ අපිට හඳුනා ගන්නට බැයිද කියන කාරණේ හැබැයි කාලය අපිට මදි වුණා. අපි ඉදිරි කාලයේදී සාකච්ඡා කරමු, ඉදිරි වැඩසටහන් වල සාකච්ඡා කරමු තවත් දහම් කාරණා. එනම් මුදු අපිට මේ අද දවසේ ඇසුණු දහම් කාරණා මම හිතන්නේ අර මා පෙරත් සිහිපත් කළා වගේ අපිට වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්වුවා වගේ ඒ තරම්ම වටිනාකමක් තිබුණා. ජීවිතේ වටිනාම දායාදේ ලැබුණා වගේ කියලා මට හිතෙනවා. මරණය අර අපි හැමදෙරෝ නැවත සිහිපත් කළා. කොයි මොහොතකේ විද කියන කාරණේ අපි දන්නේ නැති වුවත් අපි ඒ සඳහා සූදානම් පරිසරයක් ඇති කර ගැනීමේ වැදගත්කමත් තවත් අහවුරු වුණා. ඔබ වහන්සේට මා නැවත පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනය උතුම් ධම්ම අවබෝධය පිණිස ඔබ වහන්සේ කරන්නා වූ මේ සියලු කුසලයන් හේතු වේවා කියලා වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ඔබ වහන්සේට ලැබේවා කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබටත් ධර්ම අවබෝධය පිණිස, ධර්මඥානය පිණිස අද වැඩසටහන හේතු වේවා. ඒ තුල රැස් කර කුසලයේ ඔබේ නිවීම පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සෙනසුරාදා සිද්නි තසපුවෙන් සමුගන්නවා. හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සිද්නෙත් අසපුව